ඔයාලන දරුවෝ අද විශේෂයෙන් කතා කරන දෙයක් කතා කරන්න හදන්නේ ඔයගලන්ට හැම වෙනදාට මම පන්තියේ කතා කරන දේ. අනිත් එක ඉස්සෙල්ලා කියන්න ඕනේ හැමෝටම විශේෂයෙන්ම මේ දවස්වල රටේ තියෙන ලෝකේ තියෙන තත්ත්වය අනුව ඔයගලන්ට අර ඉස්සර වගේ නැතුව මං කියනවා ආයුබෝවන් කියලා නෙමෙයි. ඒක ඇත්ත තේරුම ආයුබෝ වේවා කියලා තමයි කියන්න වෙන්නේ කියලා දරුවෝ අනිත් එක තමයි නිරෝගී වෙන්න කොහොම හරි. ඒකත් ඔයගලන්ගෙන් ඉස්සෙල්ලාම ඉල්ලන්න වෙනවා. මොකද ඒක මේ දවස්වල හරිම වැදගත්. ඔයගලන්ට ඒකෙදි මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයගොල්ලෝ විභාග ප්‍රතිඵලාවනේ දරුවෝ උසස් පෙළ. ක්ලාස් 20 විභාගෙට ලියපු දරුවන්ගේ විභාග ප්‍රතිඵල ආවා. මේ ප්‍රතිඵල ආපුවාම සාමාන්‍යයෙන් අපි පන්තිවල ඒ දවස් කරපු දේ තමයි ළමයි ඇවිල්ලා විභාග ප්‍රතිඵල අපිට කී යනවා. කියන්නේ ලියලා දෙනවා පිළියා ගන්නව කොළව. ගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. මම එතෙන්දී හැම දරුවෙක් එක්කම වගේ කතා කරනවා එකම දේවල් ටිකක්. ඒ හින්දා තමයි විභාග ප්‍රතිඵල ආපුවාමත් රිවිෂන් පන්තියේ සාමාන්‍යයෙන් අපි මෙහෙම කතාවක් හැමදාම කරනවා. ඒ කියන්නේ විභාග ප්‍රතිඵල ආපුවම ළමයි මම කියනවා පොලිමේ ඉන්න එපා පන්තියට. ඇවිල්ලා පන්තියේදී අපි ඒක ගැන ඔක්කොම ඕනේ විස්තර ටික කියමු කියලා. ඉතින් ඒ නිසා දරුවෝ මේ අද කරන්න හදන්නේ එක ළමයාට කරන්න බැහැනේ දැන් තියෙන තත්ත්වෙ හැටියට. ඒ නිසා මම පොදුවේ මේ රෙකෝඩ් කරලා ඔයගලන්ට බලන්න ඒක අහගන්න දැනගන්න වීඩියෝ එකක් ඇටියට දාන්න හදන්නේ දරුවෝ. එසා මේක මේ හරි වැදගත් දෙයක්. මොකද අපි හොස්පිටල් වගේ විභාගයකට ලිව්වෙන් පස්සේ සාමාන්‍යයෙන් මේ විභාගයේ ප්‍රතිඵල ආපුවාම අපි කතා කරන වැඩිපුර කතා කරන්නේ දරුවෝ හොඳ විභාග ප්‍රතිඵල තියෙන දරුවන්ගේ ප්‍රතිඵල ගැන. ඒක වැරද්දක් නෙමෙයි. ඒක හොඳ දෙයක්. උනට අතන තියෙන අපිට අත්හැරෙන අපිට අමතක වෙන දෙයක් තියෙනවා. අර පේල් වෙන දරුවෝ ටිකක් ඉන්නවා, ප්‍රතිඵල අඩු වෙන දරුවෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳව තමයි. කියන්නේ දැන් ඔයගලන්ගේ විභාග ප්‍රතිඵල ආපුවාම ප්‍රතිඵල දැනගත්තාම කරන්න ඕනේ දේ. මේ ටික හරියට පිළිවෙලට අහගන්න දරුවෝ සමහර විට ඔයගලන්ගේ ජීවිතයේ ඉස්සරහ తీරන ඔක්කොම මේකත් එක්ක රඳා පවතිනවා. ඒ නිසා ඔයගලන්ට කියන්න මම තව පොඩි ඉස්සලම උදාහරණයක් කියලා ඉන්නම්. මම ওই නුගේගොඩ පන්තියේ පේපර්ස් බලන් හිටපු ගියා. ඒ කියන්නේ මුල්ම අවස්ථාවකදී අපේ පේපර්ස් බලන් හිටපු දරුවෙක් හිටියා. දැන් කටුබෙද්ද ඉංජිනේරිං ෆැකල්ටි එකේ ඉගෙන ගන්න දරුවෙක්. මං ඒ ළමයා පන්තියට ආපු දවසේ ඉඳලා දරුවා මං හිතාගෙන හිටියා මේ ගොඩක් දක්ෂ ළමෙක්. මොකද ළමයා ප්‍රශ්න අහනවා මගෙන් නිතරම අමතරව හොඳට වැඩ කරනවා. හැබැයි ඉතින් මම දැකපු දෙයක් තමයි හරි කම්මැලි. මං ඉඳලා ළමයාට කිව්වා අපරාධය වගේ ප්‍රතිඵලය අඩු වෙනවා දරුවෝ මේ කම්මැලිකම හින්දා. එහෙම කියලා මං කිව්වා. කොහොමද ළමයාගේ පළවෙනි වතාවේ හිතනවා වගේම කෙමිස්ට්‍රි හොඳ ප්‍රතිඵලයක් තිබ්බා. අනිත් ඒවා අඩු වෙලා තිබ්බා දරුවෝ. කැම්පස් එකට යන්න වෙන්නේ ෆිසිකල් සයන්ස් කරන්න කියන තත්ත්වයේ. ඉස්කෝලේ මං හිතන්නේ නාලන්දි හරි මගේ ඉස්කෝලේ හොඳ ඉස්කෝලේකට ගිය දරුවෙක්. අනිත් එක අම්මා ගුරුවරියක් මං දන්න විදියට. ඉතින් ළමයා කොහොම හරි ප්‍රතිඵල ආවෙන් පස්සේ ඇවිල්ලා මගෙත් එක්ක කතා කරා. මොන හේතුවකට හරි මං ළමයාට කියපු දේ තමයි අනිවාර්යෙන් පන්ති ඇවිල්ලා ඊළඟ වතාව විභාගය කරනවා. මෙහෙම මේ ෆිසිකල් සයන්ස් යන්න ඕනේ කෙනෙක් නෙමෙයි. හොඳ ප්‍රතිඵලයක් අරන් ඉංජිනේරිං යන්න ඕනේ කෙනෙක්. කියන්නේ දරුවෝ මට පන්තියේදී එක තේරිච්ච නිසා. ඉතින් ඒ ළමයා ඊට පස්සේ විභාගය කළා දරුවෝ ඇත්තටම හොඳ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කේ හොඳ රෑන්ක් එකක් අරගෙන කටුබෙද්ද ඉංජිනේරිං ෆැකල්ටි ගියා. ඊට කලින් මගේ ගාව පේපර්ස් බලන කාලෙදී ඒ දරුවෝ මට මෙන්න මෙහෙම ටිකක් කිව්වා දරුවෝ. කියනවා සර් මගෙත් එක්ක යාළුවෝ ගොඩක් හිටියානේ. ඒ කවුරුවත් මං වගේ දිගටම ඉගෙන ගන්නේ නැහැ කිව්වා. මං ඇහුවා ඇයි ඒ කියලා. ඒකට යා කියනවා ඒක සර් දන්නවනම් ඇත්තරම හොඳයි ඒක දැනගෙන ළමයින්ට පුළුවන් නම් කියන්න කියලා.
ඒ යාළුවෝ ඔක්කොම කියනවලු අපි හරි මෝඩයි. උඹ නම් ඒක නියමයට කරගත්ත උඹ ගිහිල්ලා සර්ව හම්බුණා ප්‍රතිඵලාවෙන් පස්සේ. අපි ගියේ නෑ ගියේ නැති. හින්දා අපිට ආයි විභාගේ කරන්න හිතුනේත් නැහැ. සහ ගොඩක් දෙනෙක් අන්තිමේ බලපුවාම ඔව් විවිධ පොඩි පොඩි දේවල් වලට තමයි ගිහිල්ලා තියෙන්නේ දරුවෝ. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ඉතින් ඉස්සෙල්ලම දරුවන්ගෙන් ඉල්ලන්නේ ඔයගලන්ගේ විභාග ප්‍රතිඵලය මොකක් වුණත් අර විභාග ප්‍රතිඵල අපිට දන්වන්න උත්සාහ කරන්න. කියන්නේ කොහොම හරි ක්‍රමයකට ඒක අත ටෙලිෆෝන් එකෙන් කතා කරලා කිව්ව වුණත් කමක් නැහැ දරුවෝ. ඒකට අර තන තියෙන ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. දැන් ඔයගලන් තේරිලා ඇති මම හැමදාම කියන එකක් තමයි විභාග ප්‍රතිඵල ගැන කතා කරන්න එනකොට අර ප්‍රතිඵල ලියන කොලේ ලියාගෙන එන්න කියලා. ඒක සම්පූර්ණ කරගෙන ඇවිල්ලා මගේ ගාවට එන්න කියලා. ඒකට හේතුව ඒකේ තියෙන දරුවෝ ඔක්කොම දේවල් ටික ඔයගලන්ගේ ඒ සෙට්ඩගේ කීවෙනි පාරද විභාග කරේ විභාග ප්‍රතිඵලය මොකක්ද දිස්ත්‍රික්කය ඔක්කොම දේවල් ටික තියෙනවා. ඒතකොට මට ඔයගලන්ගෙන් අහන්න දෙයක් නෙමෙයි එතන තියෙන්නේ. කෙලින්ම එතනින් එහාට මට ඔයගලන්ට තියෙන්නේ එකම දෙයයි ඔයගලන්ගේ ඉදිරි වැඩ කරන හැටි කියලා දෙන්න විතරයි තියෙන්නේ. ඒකයි දරුවෝ ඒක පුරවාගෙනම ළඟට එන්න කියලා කියන්නේ. දැන් වැඩේ සමහරට එහෙමත් බැරි වෙයි. සමම් පොදුවේ හැම දරුවෙකුටම විභාග ප්‍රතිඵල වලින් පස්සේ කල යුතු දේ ගැන තමයි මේ කියන්නේ. හරි. ඒ ටික අහලා ඔයගලන්ගේ ජීවිතේ හදා ගන්න දරුවෝ. ඒක තමයි අපිට තියෙන වැදගත්ම දේ. ඔයගොල්ලෝ මුලින්ම විභාග ප්‍රතිඵල ගුරුවරුන්ට කිහිල්ලා කියන්න හරි මොනවා හරි ක්‍රමයකට දන්වන්න හරි උත්සාහ කරන්න. එතකොට ඔයගලන්ගේ ගුරුවරයා දෙන උපදෙස් ටික අනුගමනය කරන්න. හැබැයි සමහර ගුරුවරු තනිකරම ආත්මార్థකාමී විදිය උපදෙස් දෙනවා. ඒ කියන්නේ තමුන්ට විතරක් හරියන ඒවා. ඒ වෑදි ටිකක් බුද්ධිමත් වෙන්න කියලා ඔයගලන්ගෙන් මම ඉල්ලනවා. ඒ කියන්නේ කල්පනා කරලා බලන්න. හරි මම කියන්නේ මෙහෙම දෙයක්. දැන් ඔයගලන්ට ප්‍රතිඵල හොඳ නම් අපි හිතමු මුලින්ම අපි ඔය හොඳ රෑන්ක් තියෙන අර මේ විභාග ප්‍රතිඵල හොඳ ප්‍රතිඵල තියෙන දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ගැන කතා කරද්දී කියන්න තියෙන දරුවෝ මෙන්න මේ ටික විතරයි. පළවෙනි දේ ඔයගලන්ගේ විභාග ප්‍රතිඵල ගැන මට නම් දරුවෝ හරිම සතුටුයි. ඒක මේ ඔයගලන් මගේ පන්ති ඉගෙන ගත්තු දරුවෙක් ගෙනෙමේ වෙන පන්තියේ දරුවෙක් විභාගේ පාස් වුණාමත් මං සතුටු වෙනවා. දැන් අදම දිස්ත්‍රික් පළවෙනි කියලා සර් කෙනෙක්, ඒ කියන්නේ මගෙන් ඉගෙන ගත්තු කෙනෙක්, දැන් කෙමිස්ට්‍රි උගන්වන සර් කෙනෙක් උදේම දරුවෝ මගේ ෆෝන් එකට මැසේජ් එකක් දාලා තිබ්බා. ඇත්තටම මං සතුටු වෙනවා. මොකද මගේ ගෝලයේ ගුරුවරයෙක් වෙලා කෙමිස්ට්‍රි උගන්වලා දිස්ත්‍රික් එක පළවෙනියෙක් වෙන්න ළමයෙකුට උදව් කරා කිව්වහම මම නම් දරුවෝ සතුටු වෙනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ගෙන් ඉල්ලන්නේ හොඳ ප්‍රතිඵල තියෙනවා නම් මෙන්න මේ ටික කරන්න. ඉස්සෙල්ලම පුළුවන් තරම් තහවුරු කරගන්න උත්සාහ කරන්න. ඔයගලන්ගේ බලාපොරොත්තුවට මේක ගැලපෙනවද කියලා. කියන්නේ දැන් මෙඩිසින් යන්නම ඉන්න ළමෙක් නම් හිතන් ඉන්නේ එහෙමනම් මෙඩිසින් යන්නම පුළුවන් ද මේ ප්‍රතිඵලෙන් කියලා තහවුරු කරගන්න ඕනේ. හරි. ඊළඟට ඉංජිනේරින් වුණත් එහෙම තමයි. ඉංජිනේරින් යන්නම පුළුවන් ද කියලා තහවුරු කරගන්න ඕනේ. තව එක එක අරමුණු තියෙන. දැන් සමහර දරුවෝ එහෙම නෙමෙයි. සමහරුන්ට ඕනේ ඉංජිනේරින් මෙඩිසින් යන්නේ නැතුව. හරි. දිගටම වෙන විෂයක් ඉගෙන ගන්න. උදාහරණයක් විදිහට කෙමිස්ට්‍රිම කියලා. එතකොට දරුවෝ ඔයගලන්ට තියෙන ප්‍රතිඵලයේ සමහර විට ප්‍රමාණවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ටිකක් හොයලා බලන්න වෙනවා. දැන් අපි හිතමු මැත්ස් කරන දරුවෙක් නම් ෆිසිකල් සයන්ස් කියලා තමයි දරුවෝ ඔයගලන්ට විෂය දිගටම ඉගෙන ගන්න වෙන්නේ. ඊළඟට බයෝ කරන කෙනෙකුට කැම්පස් එකේ බයෝ සයන්ස් ගිහිල්ලා තමයි ඔය ඔයගොල්ලෝ හිතන විදිහට කෙමිස්ට්‍රි දිගටම ඉගෙන ගන්න වෙන්නේ. නැත්නම් ෆිසික්ස් ඉගෙන ගන්න වෙන්නේ. වගේ දේවල් කරන්නේ එහෙම. එතකොට ඔයගලන්ට මෙන්න මෙහෙම දෙයක් කියලා දෙන්න වෙනවා දරුවෝ. දැනට තියෙන තත්ත්වයේ හැටියට අපේ රටේ විශේෂයෙන්ම මේ ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ විශ්වවිද්‍යාල වලට යන්න සාමාන්‍යයෙන් ටිකක් කාලයක් ඉන්න ඕනේ. ඒ කාලේ ඇතුළත ඔයගලන්ගේ සමහර දරුවන්ට ගොඩක් හදාගන්න දේවල් තියෙනවා.
පාස් වෙලා අනිවාර්යෙන් ඉංජිනේරින් හරි ඩිසින් හරි එහෙම නැත්නම් ෆිසිකල් බයෝ සයන්ස් උනත් යන්න ලෑස්තිලා ඉන්න දරුවන්ට කියන්නේ. කැම්පස් ගිහිල්ලා ඉගෙන ගනිද්දි මෙහෙම දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ලංකාවේ සාමාන්‍යයෙන් නම් විද්‍යා උපාධි කියන හැම එකක්ම දරුවෝ තියෙන්නේ ඇත්තටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්නේ. සමහර විශ්වවිද්‍යාලවල දැන් මම ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයේ කැලණි විශ්වවිද්‍යාලයේ BSc එක දරුවෝ සිංහලෙන් කියලා කියන්නේ. හැබැයි ඔයගොල්ලන් අහලා බලන්න ළමයින්ගෙන් සහ ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තා හරි ගිහිල්ලා තියෙනවා කැම්පස් එකට සයන්ස් ෆැකල්ටි එකේ සිංහලෙන් උගන්වනවා හොයාගන්න හරි අමාරුයි දරුවෝ. හේතුව ගුරුවරු කියනවා ඒක ඉගෙන ගන්න ලේසි ඉංග්‍රීසියෙන් උගන්වන්න. ඒ හින්දා මුලින්ම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ ඔය මෙඩිකල් ෆැකල්ටි ඉන්ජිනියරින් ෆැකල්ටි මොනවට ගියත් මොන සයන්ස් ඩිග්‍රී එකක් කරන්න ගියත් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි ටික හදාගන්න. හරි කියන්නේ ඒක ප්‍රයෝජනවත් විදියට ප්‍රයෝජන ගන්න පුළුවන් විදියට හදාගන්න. ඊට අමතරව ඔයගොල්ලෝ හදාගන්න ඕනේ තව දෙයක් තියෙනවා. දැන් ඔය මෙඩිසින් යන දරුවෝ දැනගෙන තියෙන්න ඕනේ මේ පහුගිය කාලේ කියන්නේ ගොඩක් ඈත නෙමෙයි මෑතක ඉඳලා සාමාන්‍යයෙන් දරුවෝ පුරුදු වෙලා තියෙනවා මෙඩිකල් ඉංග්‍රීසි. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවටම සම්බන්ධ ඉංග්‍රීසි තියෙනවානේ. ඒ ටික වෙනම ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඊට අමතරව තියෙනවා සාමාන්‍යයෙන් මෙඩිකල් ෆැකල්ටියේ පළවෙනි දෙවෙනි අවුරුදු වල ඒව පවා සමහර කරුණු යම් තරමකට උගන්වනවා ගුරුවරු. කියන්නේ මේ ප්‍රී මෙඩිසින් කියලා කෝස් එකක් තියෙනවා දරුවෝ. ඒක මේ හුඟක් විතර කරන්නේ කලින් අවුරුදු වල විශ්වවිද්‍යාලයට ගිය හොඳ ප්‍රතිඵල දීච්ච නැත්තම් මෙඩිකල් ෆැකල්ටි වල ඉන්න දරුවෝ. ඇතැම් පිට කියන්නේ කලාතුරකින් ડોක්ටර් කෙනෙක් කරන්න පුළුවන්. සාමාන්‍ය ડોක්ටර්ස්ලා දෙක කරන්න අමාරුයි දරුවෝ. හේතුව ඒගොල්ලෝ දන්නේ නැති එක නෙවෙයි ඒගොල්ලෝ හොඳට දන්නවා. අර ළමයින්ට වඩා හොඳට දන්නවා. ප්‍රශ්නේ සමහර විට ඒගොල්ලන්ට අර තමුන්ගේ රැකියාව ස්වභාවයෙන් හින්දා කරන්න අමාරු වීමක් තියෙනවා නේ. එසා මොකක් හරි හොඳ එකක් තෝරාගෙන කලින් අවුරුදු වල එක කෙරියලා තියනවාද කියලා බලලා ඒ වගේ එකකට යන්න වෙනවා. එහෙම නැත්තම් කැම්පස් ගිය ගමන් ඔයගොල්ලෝ අතරමං වෙනවා. මොකද අනිත් ළමයි ඔය ටික ඉගෙනගෙන ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඉංජිනේරින් ෆැකල්ටි එකෙත් ඔය තත්ත්වය දැන් තියෙනවා දරුවෝ. හේතුව ඉංජිනේරින් ෆැකල්ටි එකේ ඕක දරුවෝ මෙඩිසින් ඉංජිනේරින් ඔක්කොගේම මෑත කාලීනව සිද්ධ වෙලා තියෙන ගැටලුවක්. ළඟ එක තේරෙන්නේ නැති මේ විශේෂයෙන්ම sannivedanaya නැත්තම් මේ සාමාන්‍යයෙන් මිනිස්සු අතර සම්බන්ධතා ඇති කරගන්න ක්‍රම ගොඩක් දියුණු වෙලානේ තියෙන්නේ. ඕකත් එක්ක දැන් විශ්වවිද්‍යාලවල අපේ කාලේ ටිකක් හරි ගුරුවරු බෝඩ් එකේ ලියලා හරි ඩස්ටර් එකකින් මකලා ජෝක් කෑල් ලියලා ඩස්ටර් එකකින් මකලා ටිකක් හරි ඉගෙනනවා. දැන් නම් එහෙම නෑ. බලාපොරොත්තු වෙන්න එපා. කෙලින්ම ඔයගලන්ට උගන්වන්නේ හරියට නිකන් මේ එතෙන්ට කැම්පස් එකට ගිය දවසට උගන්වන්නේ ඔන්ලයින් වගේ තමයි. සර් පාඩම ප්‍රසන්ටේෂන් එකක් විදියට හදාගෙන ඇවිල්ලා ස්ක්‍රීන් එකක දාලා පෙන්නනවා. ඒක දරුවෝ කිසිම විදියකින් අපිට පාලනය කරන්න බෑ. ඒ කියන්නේ ඔය ළමයි කියන ඇවිල්ලා පුදුම වේගයකින් සර් ඒක යන්නේ තියෙනවා කියව ගන්නවත් හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඔක්කොටම ඉස්සලා ඔයගලන්ට සිද්ධ වෙනවා ඕවා බලා ගන්න වෙන්නේ ඔය ඉන්ටර්නෙට් එක හරහා. නැත්තම් සමහරට ඔය e-books කියලා පාවිච්චි කරන ඒවා තියෙන ඒවා හරහා. ඒ සඳහා දරුවෝ ඔය මූලික පරිගණක සාක්ෂරතාව කියන එක එහෙම නැත්තම් මේ කම්පියුටරයක් පාවිච්චි කරන්න පුළුවන්කම අනිවාර්යෙන් අවශ්‍යතාවක් වෙලා තියෙනවා. ඒකත් එක්ක වෙච්ච දෙයක් තමයි අර ඉංජිනේරින් කරන ළමයින්ටත් ප්‍රී ඉංජිනේරින් කියලා කෝස් තියෙනවා දැන් හදලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඒ වගේ එකකට ගිහිල්ලා ඉංජිනේරින් අනිවාර්යෙන් සිලෙක්ට් කරන දරුවෙක් නම් ඒ ටික හදාගෙන යන්න. හේතුව කැම්පස් එකේ හැටි දරුවෝ මෙහෙම එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒක විශ්වවිද්‍යාලේ නෙමේ ඉස්කෝලේ ඒ ලෙවල් පන්තිත් ඔයගොල්ලෝ දැකලා ඇති. මෙන්න මෙහෙම තත්ත්වයක් ඇති වෙන දරුවෝ මුලින්ම ඔයගොල්ලන්ට තියෙනවනේ මොකක් හරි විභාගයක් කැම්පස් එකට ගියන් පස්සේ. ඒ තියෙන විභාගයේ ළමයා මූණ දෙන හැටි සහ
ඒ තියෙන විභාගයේ ළමයා ලකුණු ගන්න හැටි. ඒක දිහා බලලා තමයි කැම්පස් එකේ ගුරුවරයා ඔයගොල්ලන්ව හඳුනාගන්නේ. ඉන්න මෙන්න මේ වැරද්ද කරගන්න එපා කැම්පස් එකේදී. පළවෙනි දේ තමයි කිසිම ගුරුවරයෙක් එක්ක දරුවෝ ප්‍රශ්නයක් මතු කරගන්න එපා. තරහ වෙන්න ක්‍රමයක් හදාගන්න එපා. හරි. ඔයගොල්ලෝ කවදාවත් hina නොවි හිටපු කෙනෙක් උනත් කමන්නේ කැම්පස් එකේ ගුරුවරුන්ට ගිහිල්ලා hina වෙලා කතා කරලා good morning කියලා හරි කැමති අය ඉන්නවා අකමැති අයත් ඉන්නවා ඒකත් ටිකක් සැලකිල්ලෙන් බලන්න වෙනවා. හරි. එහෙම කළා ඒ ගුරුවරු එක්ක හොඳට ඉන්න ඕනේ. ඒ හිටියත් ඔයගොල්ලෝ හොඳ ළමයෙක් කියලා තීරණය වෙන්නේ අරකින්. ඒ කියන්නේ විභාගේ පළවෙනි වතාවේ තියපු ගමන් ටිකක් වැඩියෙන් ලකුණු ගන්න ඕනේ. ඉතින් ඒකට අර කලින් කියපු දෙකම අත්‍යවශ්‍යයි. හොඳට ඉංග්‍රීසි ඉගෙනගෙන යන එකයි ඔයගොල්ලන්ගේ පරිගණක සාක්ෂරතාව කියන එක ඉතා හොඳ මට්ටමකට හදාගෙන යන එකයි. ඒ දෙකම නැති වුණොත් විශ්වවිද්‍යාලයේ ඔයගොල්ලන්ට අප්‍රසන්න තැනක් වෙලා හිටින්න කැමති නැති වෙනවා ඔයගොල්ලෝ. ඒ විභාගේ පාස් වෙන දරුවන්ට කිව්වේ හරි. ඒ කියන්නේ හොඳට පාස් වෙන හොඳ ප්‍රතිඵල තියෙන දරුවන්ට. ඔය එකම කියන්න මට වැදගත් දෙයක් තියෙනවා දරුවෝ මෙහෙම එකක්. ඊළඟට ඉන්න ඔය මෙඩිසින් ඉන්ජිනියරින්ම යන්න පුළුවන් වෙයි කියලා හිතන. හරි. ඒත් බැරි වෙන කොටසක් ඉන්නවා. හරි ඒත් බැරි වෙන කොටසක් ඉන්නවා කියන්නේ මෙහෙම දැන්. ඔගොල්ලෝ ඒක හොයාගන්නේ මෙන්න මෙහෙම හරි. සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ මෙඩිසින් ඔගොල්ලන්ගේ දිස්ත්‍රික්කෙන් කී දෙනෙක් ගියාද කියලා හොයාගන්න ඕනේ. ඉංජිනේරින් ඔයගොල්ලන්ගේ දිස්ත්‍රික්කෙන් කී දෙනෙක් ගියාද කියලා හොයාගන්න ඕනේ. හරි. හොයාගෙන බලන්න ඕනේ තමුන්ගේ රෑන්ක් එක කොහෙද තියෙන්නේ කියලා. අපි උදාහරණයක් විදිහට හිතමු පහුගිය අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්කේ 350ක් විතර යනකම් ඉංජිනේරින් ගිහිල්ලා තියෙනවා කියලා. එහෙම වුණොත් ඔයගොල්ලන්ට ඒ තුනක් තිබුණත් හරි ඔයගොල්ලන්ගේ රෑන්ක් එක තියෙන්නේ 400 ගානක විතර වුණොත් කොළඹ දිස්ත්‍රික්කේ රෑන්ක් එක. අන්න එතකොට අපිට සර්ජනයක් වෙනවා දරුවෝ ඉංජිනේරින් යන්න බැරි වෙයි කියලා. ඔන්න ඔය ගැන හොයලා බලන්න වෙනවා. මෙඩිසිනුත් එහෙමයි හරි. ඕනෙම දිස්ත්‍රික්කයක කලින් අවුරුද්දේ ළමයි ගත්ත ප්‍රමාණය අපි හොයලා බලන්න ඕනේ. හොයලා බලලා අපි හිතන්න ඕනේ මම මේකෙන් මොන වගේ තැනකද ඉන්නේ. ඒතකොට හැතැම් දරුවෝ ඉන්නේ හරියටම නිකන් සීමාවේ වගේ. අන්න එතකොට දරුවෝ ටිකක් අපිටත් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයකට මැදි වෙනවා අපිත් ඔයගොල්ලෝ දෙකොල්ලෝ. දරුවෝ ඇවිල්ලා අපෙන් අහනවා සර් මට මෙඩිසින් හම්බෙයිද? කියන්න ක්‍රමයක් නැහැ දරුවෝ. අපිටත් කියන්න බෑ. හේතුව එකම දේ අරක. මොකද ඊළඟ අවුරුද්දේ මෙඩිසින් ඔයගොල්ලන්ව ගන්න තීරණය කරන්නේ මෙන්න මෙහෙම සාධක මත. වෙන කිසිම දෙයක් නැහැ. ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් දානකම් ඉඳලා හරි විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගන්න පුළුවන් ප්‍රමාණය පදනම් කරගෙන කොතෙන්ට එනකම් රෑන්ක් එක ගත්තොත්ද මේ ගාන ගන්න පුළුවන් කියලා තීරණය කළා කැම්පස් එකේ යාම තීරණය කරන්නේ. එතකොට ඔය කට් ඔෆ්ස් කියන ඒවා අපිට කියන්න බෑ දරුවෝ. කාටවත් කියන්න බෑ. ඒක කියන්න පුළුවන් ඉන්නේ ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් දැම්මෙන් පස්සේ. ඔන්නම් ඔයගොල්ලෝ අහලා බලන්න මේ විභාගේ කට් ඔෆ් මාක්ස් කීයේ වෙන්නේ කියලා ඔන්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට කතා කරලා අහලා බලන්න. ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කියනවා අපිට කියන්නත් බෑ. දෙයයි කරන්න තියෙන ඇප්ලිකේෂන් දාන්න දාපුවාම තමයි තීරණය වෙන්නේ කියලා. ඒ නිසා දරුවෝ කවදාවත් හිතන්න එපා. එහෙම ප්‍රශ්නයක් ආවොත් වෙන පිළියමන්නේ අපිට තියෙන එක පිළියමයි ඔය වැට උඩ ඉන්න මට්ටමක් ආවොත් මම නම් කියන්නේ ඊළඟ අවුරුද්දේ විභාගෙට ලෑස්ති වෙන්න දරුවෝ ඔයගොල්ලන්ගේ හරිම තීරණය ඒක. යන්නේ ළඟ නම් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් තේරෙනවා මේක එන්නත් නොඑන්නත් පුළුවන්. ඉතින් මෙඩිසින් ඕනෙම නම් අනිවාර්යෙන් ඒක කරන්න වෙනවා. ඉංජිනේරින් ඕනේ නම් ඒකත් කරන්න වෙනවා. ඔතනදී මෙහෙම දෙයක්වත් ඊළඟට තියෙනවා. ඔය වගේ හොඳ ප්‍රතිඵල ගන්න දරුවෝ සාමාන්‍යයෙන් කළ යුතු දේ තමයි ඔගොල්ලන්ගේ අම්මලා තාත්තලාගෙන් අහන්න ඕනේ මොකද දරුවෝ මේ අපේ ජීවිතවල අවුරුද්දක් කියන්නේ.
විශේෂයෙන් මේ කාලෙදී හරි වටින එකක්. හරි එතකොට ඕගොල්ලන්ට සමහර දරුවන්ව අම්මලා තාත්තලා කැමති ප්‍රයිවට් කැම්පස් එකකට යවලා කැම්පස් එකේ සල්ලි දීලා උගන්වා ගන්න. එතකොට ඉංජිනේරින් වගේ එකකට නම් ගොඩක් එහෙම හොඳ කැම්පස් තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රයිවට් කැම්පස් වල ගොඩක් හොඳ ඒවා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඔය මාළඹේ තියෙන ස්ලීට් එක. අමතරව දැන්ට දාලා තියෙන NSBM කියන යුනිවර්සිටි එක ඔයගොල්ලෝ ඒක බෑ විස්තර හොයලා බලන්න දරුවෝ මම කිව්වට හරි කවුරු හරි කිව්වට හරි නෙමේ සමහර ඒවා ගොඩාක් පහසුකම් තියෙනවා හොඳ ඩිග්‍රී තියෙනවා හරි හොඳට හොයලා බලන්න. තව තියෙනවා ඔය SLTC කියන එක කියන්නේ ටෙලිකොම් එක හා සම්බන්ධ යුනිවර්සිටි එකක් තියෙනවා. ඒව දරුවෝ මේ ගොඩක් ඉහළ මට්ටමේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒවත් එක්ක ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න පුළුවන් තරම් කොහොමද ඒක කරගන්නේ? අම්මා තාත්තට පුළුවන්ද? මෙන්න මේකත් විශේෂයෙන් කියන්න වෙනවා දරුවෝ දැන් ඔයගොල්ලන්ට තේරෙලා. මේ දවස්වල මිනිස්සුන්ට තමුන් ගාව තියෙන සල්ලි හරි සමහර විට වියදම් කරන්න බැරි හේතුවක් තියෙනවා දැන්. ඒ කියලා දන්නවනේ මේ දවස්වල මොකක් වෙයිද දන්නේ. මේ ලෝක අසංගතය කියන එකත් එක්ක එහෙම ගැටලුවක් තියෙනවා. අනිත් එක සල්ලි වල වටිනාකම දරුවා හරි ඉක්මනට වෙනස් වෙන කෙනා අඩු වෙනවා. ඒක ලෝකේ හැම රටකම මේ වෙනකොට සිද්ධ වෙගෙන යන හේතුව අපි නිකන් ඉන්න වෙන දෙයක්. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් වැඩ කරනවා නම් මොක වෙන්නේ? අපේ රටේ මිනිස්සු වැඩ කරන ප්‍රමාණය සාපේක්ෂව හරිම අඩුයි. ඔයගලන්ට ඒක තේරෙයි ඔයගොල්ලෝ විදේශ රටකට ගිහිල්ලා ඉගෙන ගත්තොත් මෙහි වගේ නිවාඩු නෑ දරුවෝ. මෙහි විවිධ හේතු කියලා මාසෙකට නිවාඩු කොච්චර තියෙනවද? ඔයගොල්ලෝ දන්නවනේ ඒ අමතරව මිනිස්සු කොච්චර නිකන් ඉන්නවද? එහෙම නෑ වෙන රටවල් වල. ඒ නිසා දරුවෝ දැනගෙන තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔය ඉන්ජිනියරින් ෆැකල්ටි, මෙඩිකල් ෆැකල්ටි ඔක හරි යන්දි. ප්‍රයිවට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් අඩු කාලෙකින් ඔක කරගත්තේ. හැබැයි එතෙන්දී හොඳට මතක තියාගන්න විවිධ විශ්වවිද්‍යාල තියෙනවා. ඒ හින්දා හොඳ එකක් හරියට හොයාගන්න නියම විදියට දැනගෙන මොනවා හරි එකට අහු වෙන්න එපා. සමහර ඒවා ප්‍රචාරය කරාට එහෙම හොඳක් නෑ දරුවෝ. එතකොට ටිකක් හොයලා බලන්න වෙනවා. හරි අපෙන් ඇවිල්ලා ඇහුවත් එච්චර හොඳ උත්තරයක් දෙන්න බෑ. හේතුව තමයි ප්‍රයිවට් ඉංජිනේරින් ෆැකල්ටි ගිහිල්ලා ආපු දරුවෝ විතරක් නෙමෙයි. හරි රජයේ විශ්වවිද්‍යාලවලත් ඉංජිනේරින් ෆැකල්ටි ගිහිල්ලා එන අය අපිට ආපහු ඒගොල්ලෝ කැම්පස් එකෙන් උපාධිය ගත්තයන් පස්සේ ඇවිල්ලා කතා කරන්න දරුවෝ හරිම සුළු ප්‍රමාණයක්. ඉතින් ඒ අයගෙන් තොරතුරු ගන්න අපිටත් බෑ. ඒ නිසා ඔයගලන්ට පුළුවන් නම් ඔයගලන්ගේ ඥාතියෙක් හරි දන්න කෙනෙක් හරි ප්‍රයිවට් යුනිවර්සිටි ගිහිල්ලා ඉංජිනේරින් කරලා තියෙනවා නම් ඒ අයගෙන් විස්තර ගන්න. අරගෙන තීරණය කරන්න. ඊළඟට මෙඩිසින් කරන අයට නම් කියන්නේ බයෝ කරලා මෙඩිසින් කරන්න ලංකාවේ ප්‍රයිවට් යුනිවර්සිටි නැහැ දරුවෝ මෙඩිකල් ෆැකල්ටි. ඒ නිසා ඔයගලන්ට තියෙන්නේ එහෙම වුණොත් වෙන රටකට යන්න. එහෙම කරන්න. එතකොට අම්බල තාත්තලට වියදම් කරන්න පුළුවන්ද කියන එක විතරක් නෙමෙයි. මේ දවස්වල විශේෂයෙන් බලන්න වෙනවා ඒ යන රටවල් වලට යන්න පුළුවන්ද? සාමාන්‍ය එහෙ කොවිඩ් වල තියෙන තත්ත්වය මොකද්ද? බලන්න වෙනවා. දැන් ඉන්දියාවේ හොඳ මෙඩිකල් යුනිවර්සිටි එකක් තියෙනවා දරුවෝ. තිබ්බට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ දවස්වල ඔයගලන්ගේ අම්මලා තාත්තලා කැමති වෙයිද ඉන්දියාවට යවන්න? ඔහොම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා ඒක ටිකක් කල්පනා කරන්න වෙනවා. ඒක කියද්දී ඔයගලන්ට කියන්නේ ඔය ගොඩාක් දරුවෝ යන්නේ චීනෙට. හේතුව එකක් චීනෙත් දරුවෝ ගොඩක් දියුණු විශ්වවිද්‍යාල හොඳ රෑන්ක් තියෙන විශ්වවිද්‍යාල තියෙන එක ලෝකෙ පිළිගන්න විශ්වවිද්‍යාල අමතරව පොදුවේ ගත්තොත් ගාන ටිකක් අඩුයි. හැබැයි ඉතින් ඔතෙන්දී මම ඔයගලන්ට කියනවා හොඳට මතක තියාගන්න මේ හැම දරුවෙක්ම මේවා අහන අම්මලා තාත්තලාත් ඉන්නවා නම් තේරුම් ගන්න ඕනේ චීනේ රුසියාවේ අමතරව ඔය රටවල් තව ගොඩක් තියෙනවා. මෑතකදී මම හිතන්නේ කීපයක් එකතු වුණා. සාමාන්‍ය අපේ
ළඟ තියෙන රටවල් වෙච්ච ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වගේ හැම රටකම දරුවෝ ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි තියෙනවා. හරි ඒගොල්ලෝ ප්‍රයිවට් මෙඩිකල් දාලා තියෙන්නේ විශේෂයෙන්ම ඒගොල්ලන්ට විදේශ විනිමය සහ රටේ මුදල් රට තුළම තියා ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් ඒක ලංකාවේ නැහැ. එතන අපි දන්නේ නැහැ මොකද්ද හේතු කියලා. කොහොම හරි දේශපාලන තත්ත්වය අපේ රටේ තියෙන හරිම අවුල් සහගත එකක් දරුවෝ. මොකද මිනිස්සුන්ට තේරෙන්නේ හරි වැරදි මොනවද කියලා. ඒක මුලින්ම සාමාන්‍ය මිනිස්සුන්ට. ඊට පස්සේ අනිත් මිනිස්සුන්ටත් එහෙම තමයි. දැන් දේශපාලනයේ වගේ බෑ තියෙන තත්ත්වය ගැන කියලා ඔයගොල්ලන්ට කියන්න තියෙන වැදගත්ම දේ නිසා අපේ රටෙන් ගිහිල්ලා ඉගෙන ගත්තට කමක් නැහැ. මම නම් දරුවෝ ඉල්ලීමක් කරනවා ඔයගොල්ලන්ගේ එතෙන්ට එනකන් හරි නිකන් ඉගෙන ගත්තනේ. ඒ නිසා ගිහිල්ලා ඇවිල්ලා පුළුවන් නම් දරුවෝ මේ රටෙත් මොනවා හරි දෙයක් කරන්න. රටට වැදගත් වෙන දෙයක්. ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා පිටරට ගිහිල්ලා ඉගෙන ගත්තට කමක් නැහැ. ඒ ගැන හිතලා බලන්න. ගොඩාක් දෙනෙක් ඉතින් එහෙ ගිහිල්ලා පදිංචි වෙනවා දරුවෝ. අපේ ගෝලියෝ පුදුම ගොඩක් ඉන්නවා. ඉතින් ඒ පිටරට විශ්වවිද්‍යාල වලට යද්දී විශේෂයෙන් මෙඩිකල් ෆැකල්ටි යද්දී මෙන්න මේක මතක තියාගන්න. දැන් අර අනිත් ඕනෙම එකක් ඉංජිනේරින් හරි කම්පියුටර් හරි ගිහිල්ලා පිටරට ගිහිල්ලා රස්සා මේ ඩිග්‍රී එකක් කරනකොට අර පාර්ට් ටයිම් ජොබ්ස් කියන ඒවා තියනවා දරුවෝ හරියට. අපේ ඇතැම් දරුවෝ කියන සිංගප්පූරුවේ ගිහිල්ලා ඩිග්‍රී එක කරද්දී ඒ ළමයා ඉංජිනේරින් ඩිග්‍රී එකක් සර් මං අමතර රස්සාවට කරේ පත්තර බෙදෙන එක කියලා. උදේම පුට් සයිකල් එකක් අරගෙන පත්තර ගොඩාක් මැදගෙන යනවලු ටවුන් එක පුරාම ගිහිල්ලා එයාට දීලා තියෙන ඇඩ්‍රස් ටිකක් ඒ ඇඩ්‍රස් වලට පත්තර දාගෙන යනවලු. ඒකෙන් දරුවා ඉගෙන ගන්නදී ඒ ඉගෙන ගන්න ගාන බොහෝ දුරට පියව ගන්න පුළුවන් විදිය පොඩි රස්සාවක් කරනවා. ඔතෙන්දී දරුවෝ දැනගන්න දේ තියෙන දේ ඔය වැඩේ කරන්නම බැරි මෙඩිසින් වල. කිසිම රටක මෙඩිසින් වල එක කරන්න බෑ. හේතුව මෙඩිකල් ෆැකල්ටි වල දරුවෝ එහෙම නිදහස්ලා හම්බෙනවා හරි අඩුයි. ඕනෙම රටක ඒක උගන්වන්නේ පුදුම ක්‍රමයකට. ඉතින් ඒ නිසා ඒවා දැනගෙන යන්න ඕනේ. අනිත් එක තමයි දැන් මගෙන්ම ඉල්ලලා තියෙනවා. හිටපු ගමන් සමහර දරුවන්ගේ අම්මලා තාත්තලා කතා කරලා අහනවා සර් අපේ ගේ ඉඩම සර් ඒ ටික ලියාගෙන අපිට සල්ලි ටිකක් දෙන්න බැරිද? මං අහනවා ඊයේ. එතකොට කියනවා ඒගොල්ලෝ දුව හරි පුතා හරි පිටරටක මෙඩිසින් කරනවා සල්ලි නැහැලු යවා ගන්න. ඔන්න දරුවෝ එතන තියෙන ප්‍රශ්නේ. වගේ අපිට උදව් කරන්නත් බෑ දරුවෝ ඒවට. හේතුව එහෙම කරන්න ගියොත් අපේ පන්තිවල දරුවෝ හැටියට කොච්චරක් ඕක ඉල්ලනවද? ඉතින් ඒ නිසා ඒක කරගන්න පුළුවන් කමක් නැහැ අපිට. ඒ නිසා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එහෙම යනවා නම් ඉස්සරහට අනාගතයට සැලැස්මක් හදලා බලන්න. කොහොමද මේකට සල්ලි හම්බෙන්නේ? හම්බ වෙන ගැහැටි ඉස්සර නම් යන්න දරුවෝ නැත්තම් යන්න නැතුව ඉන්න. හොඳම වැඩේ වගේ වෙලාවකදී මෙහෙ දෙවෙනි පාර හරි තුන්වෙනි පාර හරි හොඳට විභාගي කරන එක. කළා ලංකාවේ කැම්පස් එකකම මෙඩිසින් යන්න උත්සාහ කරන්න. ඔන්න ඔය ටික විශේෂයෙන් විභාගේ පාස් වෙලා මෙඩිසින් යන සහ ඉංජිනේරින් යන තව අමතර වේ ළඟ ඉන්න දරුවන්ට හරි. ඊළඟට සාමාන්‍යයෙන් ওই මැද ප්‍රතිඵල තියෙන දරුවෝ ටිකක් ඉන්නවා. ABC තියෙනවා A1යි B2ක්. ඒ උනට ඉංජිනේර් මෙඩිසින් වගේට යන්න බෑ. එතකොට මොකද කරන්නේ දරුවෝ? එතකොට සාමාන්‍ය මම නම් ඔයගොල්ලන්ට මුලින්ම යෝජනා කරන දේ තමයි ඉස්සෙල්ලම කල්පනා කරන්න ඔයගොල්ලෝ කවුරු වෙන්නද යන්නේ මොනවා කරන්නද හිතන් ඉන්නේ. සමහර දරුවන්ට ඉංජිනේරින් යන්නම ඕනේ. සමහරුන්ට මෙඩිසින් යන්නම ඕනේ. එතකොට අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඊළඟ විභාගය කරන්න ඕනේ. ඉතින් දැනට උනත් ඊළඟ විභාගෙට හරිනම් ඒ වගේ දරුවෝ ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හැබැයි ලෑස්ති වෙලා නොහිටියත් ඔයගොල්ලෝ දැන් හරි එක කරන්න ඕනේ. අද ඉඳලා හරි පටන් අරගෙන හරි හේතුව දන්නවනේ ඊළඟ විභාගේ කරන්න. අනිත් එක ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දරුවෝ නම් එකපාරක්
ඔයගොල්ලෝ හිතනවට වඩා අඩු කාලෙකින් ඔය විභාගෙට ලෑස්ති වෙලා හොඳ ප්‍රතිඵලයක් ගත්ත හැකි දරුවෝ. එක ළමයි ඕනේ තරම් දහස් ගාණක් නෙමෙයි ලක්ෂ ගාණක් ඔප්පු කරලා දිනවා. අපි ඒක දැනගෙන දරුවෝ කියන්නේ. එසා විභාගෙට ලෑස්ති වෙලා දැන් මේ කාලේ වෙනකොට තියෙන්නේ ඔන්ලයින් පන්තිනේ. ඒවට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න. හරි මම ඒවට සම්බන්ධ වෙච්ච කරන දේවලුත් කියන්නම් ඊට ඉස්සෙල්ලා. මේ ටිකක් දැනගන්න. දැන් ඔයගලන්ගේ කවුරු හරි කෙනෙකුට එහෙම ඕනේ නැත්තම් ළමයා ඉන්ජිනියරින් ඉගෙන යන්න නෙමෙයි මේ ඉගෙන ගන්න. සමහර දරුවන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා ලොකු ආසාවක් තියෙනවා ඔය යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් වෙන්න. විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වෙන්න. එතකොට ඔය මෙඩිසින් ඉංජිනේරින් යාම එච්චර වැදගත් නැහැ දරුවෝ. එතකොට ෆිසිකල් සයන්ස් හරි බයෝ සයන්ස් හරි හොඳ කැම්පස් එකක් තෝරාගෙන කරලා උත්සාහ කරන්න මොනවා හරි විෂයක විශේෂ උපාධියක් හරි ඒකේ හොඳයි පළමු පෙළ සාමාර්ථයක් නැත්තම් ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් ඔකේ ගන්න පුළුවන් නම් හරි වටිනවා දරුවෝ. ඉතින් ඒ නිසා තමුන් එතෙන්දි තීරණය කරන්න ඕනේ මම ෆිසිකල් යනවා. ඇයි මොකටද? අරමුණක් තියෙනවා හරි. ඒකට බරුවට ආයි ලෙවල් කර කර ඉන්න එපා තේරුම් ගන්න. එතකොට කාලේ නාස්ති වෙනවා හරි. ඒ ඉඳ එක එක දරුවන්ට ගන්න තියෙන තීරණ වෙනස්. ඒ යාළුවෝ කරන දේවල් කරන්න යන්න එපා හරි. තමුන් යන්න හිතන ගමන ගැන හිතන්න. ඉදිරියට මොන වගේ අරමුණක්ද තියෙන්නේ කියලා. හරි ඊළඟට තව ඔයගලන්ගේ මෙන්න මෙහෙම කට්ටියක් ඉන්නවා දරුවෝ ඒ ළමයි ඒ දරුවන්ට කතා කරන්න ඕනේ. දැන් පළවෙනි පාර විභාගේ කරා කියමුකෝ. මොනවද බලාපොරොත්තු වෙච්ච විභාග ප්‍රතිඵල කියලා අපම දරුවා ඒ තුනක්. නැත්තම් ඒ දෙක B එකක්වත් අඩුම ගානේ මට තියෙන්න ඕනේ සර්. හැබැයි ප්‍රතිඵල ආපුවම කියනවා දැන් මේ පාර තාම මම ප්‍රතිඵල දන්නේ නැහැ දරුවෝ ගොඩක්. නිසා තාම මේ වගේ ඇහුවේ නැහැ. හරි. සාමාන්‍යයෙන් එහෙම ළමයි කතා කරලා කියනවා සර් මාර වැඩේ එක්ක C1යි S2යි S3යි ඔහොම තියෙන්නේ කියලා. සමහරව කතා කරන්නේත් නැහැ හේතුව ඒ තරම් ළමයා කම්පණයකට කලකිරීමකටපත් වෙලා දරුවෝ. ඔන්න අපේ ගුරුවරුන්ටත් ලොකු වගකීමක් තියෙන තැනක්. හේතුව මේ හොඳ ප්‍රතිඵල දරුවන්ගේ ප්‍රතිඵල ප්‍රචාරය කරන්න කමක් නැහැ දරුවෝ. අපි ඒ අතරේ කරන්න ඕනේ දේ තමයි වැදගත්. ඒ ගුරුවරු හැටියට අර විදිහේ ළමයි ටිකට මොකද කරන්න කියලා බලන්න ඕනේ. අන්න එතෙන් ඉතින් මම ඔයගලන්ට කියනවා හොඳට මතක තියාගන්න. සමහර දරුවන්ට විභාග ප්‍රතිඵල එන්නේ මම දන්නේ මොකක්ද ඒකට හේතුව කියලා මට ඒක කියන්න බෑ. මම ඒ නිසා තමයි පන්තිවලදී ළමයින්ට කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ විභාග ප්‍රතිඵල වලටත් මේ විභාග වාසනාව කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් සමහර විට ඕකත් කියන්න වෙන්නේ දරුවෝ අපේ ආගමේ හැටියට නම් හරි ඉංජිනේරින් මෙඩිසින් විතරක් නෙමෙයි විභාගේ පාස්. පෙර පින් කියනවා බලපානවා. කලින් කළ දින පින්. ඒක තමයි දරුවෝ කොහොම වෙන්නේ. දැන් මට මතකයි මෙහි කම්පා පන්ති හිටපු දරුවෙක්. සාමාන්‍යයෙන් හොඳට වැඩ කරපු එක්කෙනෙක් අපේ පේපර්ස් වල පවා ලකුණු තිබ්බ හොඳට. කෙමිස්ට්‍රි වලට වඩා දරුවෝ හොඳට ෆිසික්ස් කරා. අපි සර්ලගේ ටියුට් ක්ලාස් වලදී එහෙම ස්ටේජ් එකට නැගලා පේපර් එක අරගෙන තිනවා ආහාර ගණනාවක් කියන්නේ වැඩියෙන්ම ලකුණු තිබිලා. ප්‍රතිඵල ආපුවම දරුවෝ පළවෙනි පාරේ S3යි. ඊට පස්සේ ළමයාව අපිම කියලා හිත හදලා දෙවෙනි පාර විභාගي කෙරෙව්වා. C1යි S2යි. කැම්පස් යන්නවත් බැහැ. හරි ඊට පස්සේ තව තුන්වෙනි පාරත් කරා. ඒත් එහෙමමයි දරුවෝ ප්‍රතිඵලයේ C1යි S2යි. නෝ අපිට බෑ දරුවෝ විස්තර කරන්න. එහෙම වෙන්නේ කියලා. මං එකයි කියන්නේ දරුවා තියාගන්න ඕනේ. එහෙම වුණොත් කරන දේ. ඒක ගැන කතා කරන්න මං හිතන්නේ මට තමයි වැඩියෙන්ම හැකියාවක් තියෙන. ඒකට හේතුව මෙන්න මෙහෙම එකක්. මං ඒ ලෙවල් කරද්දිත් මං හිතන් හිටියේ අඩුම ගානේ මට විභාග ප්‍රතිඵල හැටියට සාමාන්‍යයෙන් අපේ කාලේ විෂය 4ක් නේ දරුවෝ. හරි. පළවෙනි වතාවේ විභාග ප්‍රතිඵලයට C3යි S එකක් විතර හම්බෙයි කියලා.
මොකද ඒ කාලේ C3 S එකක් ගත්තා නම් අපිට පළවෙනි පාරම කොළඹ දිස්ත්‍රික්කෙන් ෆිසිකල් සයන්ස් ගියයි. මට ඒ කාලේ මොකක්ද අර ටියුෂන් ගැන ටිකක් අවබෝධයක් තියෙච්ච උනන්දුවක් තියෙච්ච නිසා මම එහෙම හිතුවා දරුවෝ ෆිසිකල් යන එක හොඳයි කියලා. හැබැයි පළවෙනි පාරම මට ආපු විභාග ප්‍රතිඵලය S3යි. ෆිසික්ස් ෆේල්. ඒතර ඔයගොල්ලෝ හිතන්නකෝ මං C කියලා හිතුවේ හරි C එකක් හම්බෙයි කියලා හිතුවේ කෙමිස්ට්‍රි වලටයි ඩබල් මැත්ස් වලට. ඒ කියන්නේ අපේ කාලේ පියුර් ඇප්ලයිඩ් නේ තිබ්බේ. ඒ තුනටම C3ක් ඇවිල්ලා මං හිතුවා ෆිසික්ස් අන් දුර්වලයි. ඒ නිසා ෆිසික්ස් වලට මට S එකක් හම්බෙයි කියලා. ඒ නිසා මං හිතපු ප්‍රතිඵලය දරුවේ හම්බුනේ S3ක්. එකපාරට ඉතින් ගැටලුවක් තමයි. ඒ වුණාට දරුවා මං මෙන්න මෙහෙම දැනන් හිටපු දෙයක් තිබ්බා. හරි. සාමාන්‍යයෙන් පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගේ මං හොඳට පාස් වුණා. ඒකෙන් තමයි මං ගමේ ඉස්කෝලේ ඉඳලා කොළඹ ආනන්දෙට ගියේ. හැබැයි මට තේරිච්ච දෙයක් තමයි එතනින් පස්සේ මගේ අධ්‍යාපනයේ දරුවෝ මගේ විභාග ප්‍රතිඵල මං හිතන බොහෝ අවස්ථාවල හිතන විදියට එන්නෙම අඩුවෙන්. එතකොට මට තේරුණා ඔන්න මටත් තියෙන ඔය ගැටලුව කියලා. ඉතින් දරුවෝ මං A level වලදී කරේ දෙවෙනි පාර විභාගෙ කළා C2 S එකක් අරගෙන ඇත්තටම ෆිසිකල් සයන්ස් ගියා වෙන කරන්න දෙයක් නෑ. පුළුවන් තරම් යන්තම් සීමාවෙන් පැනගත්තා. හරි. ඒ හින්දා ඔයගොල්ලෝ මතක තියාගන්න. එහෙම වුණොත් බය වෙන්න එපා, අඬින්න එපා. හරි කලබල වෙන්න එපා. හරි මොනවා හරි නිකන් 아무තු තීරණ ගන්න බය එහෙම කරන්න එපා දරුවෝ. හරි විශේෂයෙන් මේ දවස්වල මේ දරුවන්ට හම්බෙලා කතා කරන්න බැරි ඉන්න මේක හරිම වැදගත්. ඔයගලන්ගේ ඇතැම් දරුවෝ වගේ අවස්ථාවලදී නරක දේවල් ගැන හිතනවා දරුවෝ. කියන්නේ විශේෂයෙන් මේ සියදි වෙනසා ගන්න බව හිතන දරුවෝ ඉන්නවා. ඒ නිසා ඉල්ලන්නේ ඒ වගේ තේරුමක් ඇති වැඩ කරන්න නම් එපා දරුවෝ. ඔයගලන්ට කොහොම හරි ඔය මෙහෙට කොහොම හරි කළා මට කතා කරන්න ෆෝන් නම්බර් එක කොහොම හරි මම නම්බර් එකක් දාන්නම් ඔය වීඩියෝ එකත් එක්කම කතා කරලා එහෙම මොනවා හරි දැනෙන ගැටලුවක් තිබ්බොත් කතා කරන්න මම හරි කතා කරන්න උත්සාහ කරන්නම් ඔයගලන්ගේ හිත හදාගන්න. අන්න ඒක ගැන හොඳට සැලකිලිමත් වෙන්න හැමදාම විභාග ප්‍රතිඵල ආපම ඔහොම ළමයි ටිකක් ඉන්නවමයි. ඉස්කෝලේ ගුරුවරු හම්බුනාම ඒගොල්ලොත් කියනවා වෙන්න බෑ මේක කියලා. ටියුෂන් පන්ති ගුරුවරු 3 දෙනාම හම්බුනාම 3 දෙනාත් කියනවා මේක වෙන්න බෑ කියලා. උන්ට වෙලා හදරුවෝ. එතෙන්දී එකක් තමයි රීකරෙක්ෂන් දාලා බලන්න. යම් විදියකින් ප්‍රතිඵල වෙනස් වෙලා ඉන්න පුළුවන් නේ. ඒ හින්දා ඒක බල කරන්න. හැබැයි මතක තියාගන්න මේ රීකරෙක්ෂන් වලින් වෙනස් වෙන්නේ දරුවෝ හරිම කලාතුරකින් අනිත් එක හරි පොඩ්ඩයි. දැන් S3ක් හම්බෙච්ච එක්කනට රීකරෙක්ෂන් දාපම ඒ 3ක් එන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි C1 S2ක් වෙන්න ඉඩ තියෙන සමහර ප්‍රතිඵලයේ වෙනස් නොවි ඉසෙට්ගේ පොඩ්ඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. නොහොම ඒවා තියෙනවා. අඩු වෙන වෙලාවලුත් තියෙනවා. හරි. ඉතින් ඒ නිසා දරුවෝ දැනගන්න ඉන්න ඕනේ තමුන්ට එහෙම වුණොත් කරන දේ. හරි ඒ වගේ අවස්ථාවකදී ඔයගලන්ගේ පන්ති පටන් අරන් තිබ්බොත් මේ සාමාන්‍ය භෞතික විදියට පටන් ගන්න පුළුවන් වුණොත් දරුවෝ මෙන් කොහොම හරි ගිහිල්ලා ගුරුවරු හම්බෙන්න. හැබැයි එතෙන්දී ඔයගොල්ලෝ දැනගන්න ගුරුවරුන්ගේ ඇතැම් අය ඉන්නවා ඔයගලන්ගේ ප්‍රතිඵලය අහන්නවත් කැමති නැති. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉගෙනුවට ඒගොල්ලෝ දරුවව ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලෝ කරලා තියෙන සල්ලි ගන්න එක විතරයි. අනිත් ටික කරන්නේ. එහෙම අය ගාවට යන්න එපා. ගිහිල්ලා ඔක කියන්න යන්න එපා. තවත් ඔයගොල්ලන් කලකිරෙන්නම තමයි වෙන්නේ. හරි. ඒ නිසා උපදෙස් ගන්න පුළුවන් ඇත්ත ගුරුවරයෙක් ගාවට යන්න. ඉල්ල උපදෙස් ගන්න දරුවෝ. එතකොට කියලා දෙනවා ඔයගොල්ලන් හරියට ඔය කතාව. මොකද දැන් මෙහෙම එකක් ඔයගොල්ලෝ දැනගන්න එපා. සමහර ගුරුවරු අපේ ටියුෂන් පන්ති වල උගන්වන ගුරුවරුත් සමහර අය දරුවෝ පළවෙනි පාර මෙඩිසින් ඉංජිනේරින් ගිය අය. හොඳ ප්‍රතිඵලයක් අරන් සමහර දිස්ත්‍රික් රෑන්ක් එකක්, හයිලන්ඩ් රෑන්ක් එකක් අරගෙන එහෙම ගිය අය ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ඔකට මුකුත්ම උපදේශයක් ගන්න බෑ. මොකද ඒගොල්ලෝ දන්නේ අද ඔය තත්ත්වෙට ඒගොල්ලෝ පත් වෙලා නැහැනේ.
ඒ නිසා ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා අහලා වැඩක් නැහැ ඔක. අහන්න වෙන්නේ අර විදිහේ දෙතුන් පාරක් A level කරලා අමාරුවෙන් කැම්පස් ගිය එක්කෙනෙක්ගෙන් තමයි. එතකොට ඔයගලන්ට ඇත්ත කියලා දෙනවා නේ. ඊළඟට බලන්න අනිත් වැදගත් දේ තමයි මුකුත්ම නැති වෙන්න පේල් වෙච්ච කට්ටිය. ඒගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම කියන්න දෙයක් තියෙනවා. මතක තියාගන්න ඉස්සෙල් මම පන්තිවලත් කියලා තියෙන නිසා දාම මේ දන්නේ නැති එකක් නෙමෙයි. හරි A level සමානයි ජීවිතේ නෙමෙයි දරුවෝ. කියන්නේ A level විභාගේ පේල් වුණාම ජීවිතේ ඉවර වෙන්නේ නැහැ. හරි මම දන්න පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගයේදී සාර්ථක වෙන කට්ටිය ඉඳලා ඕනි තරම්. හරි ඒ කියන්නේ පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගයේදී අයිලන්ඩ් ෆස්ට් වෙච්ච ළමෙක්. අයිලන්ඩ් සෙකන්ඩ් වෙච්ච දරුවෙක්. මගේ පන්තිවල හිටියා මම දැනුවත්වම. ඔය දරුවෝ දෙන්නම බයෝ කරේ කෙනෙකුට පළවෙනි පාර මෙඩිසින් යන්න බැරි වුණා. කෙනෙක් දෙවෙනි පාර මෙඩිසින් ගියා. අනිත් එක්කෙනා දෙවෙනි පාර කැම්පස් එකට ගිහින් දරුවෝ කෙමිස්ට්‍රි තමයි කරේ බයෝ සයන්ස් හරි මොනවට හරි ගිහිල්ලා හරි. ඒ නිසා මතක තියාගන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඔය විභාග ප්‍රතිඵල නැත්තරම නැති වුණත් අපිට මාර්ගයක් තියෙනවා. හේතුව මෙන්න මේකින්ද හරි සමහර අයගේ අධ්‍යාපනයේ හොඳම කාලය වෙන්නේ දරුවෝ A level වලින් පස්සේ. උසස් අධ්‍යාපනයේ හරි ඒ හින්දා පුළුවන්කමක් තියෙනවා නම් කොහොම හරි කළා උපාධියක් කරගන්න බලන්න. ඒකට කරන්න තියෙන දේ පළවෙනි වතාව විෂයන් ටික ඔක්කොම පේල් නම් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රයිවට් තැන් වල දරුවෝ මෙහෙම කරේ හැකි. ඔයගලන්ට සල්ලි තියෙනවා නම් හොඳට ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා කෙලින්ම ඩිග්‍රී එකක් කරේ හැකි. ඒතර ෆවුන්ඩේෂන් කෝස් එක කියන එකට වැඩියෙන් කාලය සහ සල්ලි යනවා. හරි ඊට පස්සේ ඩිග්‍රී එක ගන්නකොට තව සෑහෙන ගාණක් වියදම් කරන එක දැනගෙන යන්න. එහෙම නැත්තම් කරන්න තියෙන හොඳම දේ තමයි ඒකම ඊළඟ A level විභාගය කරන්න. කල් දදා ඉන්න එපා දරුවෝ තේරුම් ගන්න ඒක බොරුවක්. මේ බොරුවට කල් දදා ඉන්න එපා. හරි සාධාරණ හේතුවක් වෙන වෙලාවකදී කමන්නේ නැහැ. එහෙම නැත්තම් කල් දාන්න එපා. විභාගේ කල් දානවා නම් ඔගොල්ලෝ ඊළඟ වතාවේ කරන්න කියලා තීරණය කරනවා නම් විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ ගුරුවරුත් එක්ක ගිහිල්ලා කතා කරන්න. කතා කරලා තීරණය කරන්න හරි. එහෙම නැතුව තනියෙන් තීරණය කළා මුකුත් නොකර ඉන්න එපා. ඔයගොල්ලන්ගේ මුකුත් ගන්න බැරුව යනවා දරුවෝ. ඉඳ විභාගේ පේල් වුණොත් හොඳම දේ ඔය දෙවෙනි පාර තුන්වෙනි පාර කරලා බලන්න දරුවෝ. ප්‍රශ්නයක් නැහැ ඒක. ඒ අතරේ සමහරට ඔයගොල්ලන්ට තැනි මොනවා හරි හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා හිතුනොත් කරන්න. මම ඒව ගැනත් පොඩ්ඩක් හරි ඔයගොල්ලන්ට කියන්නම්. ඊට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දැන් දරුවෝ මෙන්න මෙහෙම ගැටලුවක් තියෙන. දැන් ඉස්සර ක්‍රමයට නෙමෙයි තියෙන්නේ. පන්ති මේ කාලේ ඔන්ලයින් විතරයි. ඔන්ලයින් කියන්නේ අපි කරන්නේ අපේ ආයතනයේ වෙනම සයිට් එකක් කියන්නේ වෙබ්සයිට් එකක් හදලා ලර්නින් මැනේජ් සිස්ටම් එකකුත් හදාගෙන අපේ ආයතනයට ළමයි කියන්නේ රෙජිස්ටර් කරගෙන අපේ පන්තිවල ඉන්න දරුවෝ ඒගොල්ලන්ට උගන්වගෙන යනවා සාමාන්‍ය පිළිවෙලටම. ඒක කරන්නේ මෙහෙම. මේ හෝල් වල විශේෂයෙන් ගම්හමේ පන්තිවල තමයි දරුවෝ කරන්නේ. සාමාන්‍යයෙන් ශාලාවේ කිසිම කෙනෙක් නැහැ. ඉන්නේ මම සහ මේක වීඩියෝ කරන අපේ කාර්ය මණ්ඩලයේ කවුරු හරි කෙනෙක් විතරයි. හරි. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ නැත්තම් මමවත් දරුවෝ මේ ඔයගොල්ලන්ට කතා කරන දේ තේරෙන්නේ නැති නිසා තමයි මම මේ මාස්ක් එකක් දාන් ඉන්නේ නැත්තේ. එහෙම නැත්තම් මේ දවස්වල මාස්ක් එකක් දාන් ඉන්නේ නැත්තම් අපි කරන්නේ වැරද්දක් දරුවෝ ඇත්තරම. ඉතින් ඒ නිසා පැහැදිලිව තියාගන්න එහෙම රෙකෝඩ් කරලා තමයි අර සයිට් එකට දාන්නේ. හැබැයි මං කරන්නේ නම් දරුවෝ අනිත් ගුරුවරු මම දන්නේ මොන ක්‍රමයක්ද කියලා මං කරන්නේ ඔයගොල්ලන්ගේ පන්තිවල කරපු විදිය තමයි. මම මේ බෝඩ් එක පිරෙනකල් ලියනවා. ඔයගොල්ලෝ දන්නවනේ රිවිෂන් පන්තියේ මේ දවස්වල මං උගන්වන්නේ ඕගනික් පටන් අරන් තියෙන්නේ අයුබ් සනාමකරණී ඉගෙනුවා සමාවි ගැනත් පොඩ්ඩක් ඉගෙනුවා.
හරි හොඳම හරි ඉස්සරහට තියෙන්නේ ඔයගොල්ලන්ගේ කවුරු හරි සම්බන්ධ වුණොත් ඕගනික් වලින් සමහර විට මුළු ජීවිතේම වෙනස් කරගන්න පුළුවන්. හරි. ඒක ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. ඊළඟට දරුවෝ අනිත් එක තමයි මේක හරි වැදගත්. ඔයගොල්ලෝ තේරුම් ගන්න. හරි. දැන් ඕගොල්ලන්ට මෙන්න මෙහෙම දේවල් වෙනවා. විශේෂයෙන් රිවිෂන් පන්ති වල දරුවෝම තමයි ඒවට අහු වෙන්නේ. හරි ඕගොල්ලන්ගේ සමහර ළමයි යාළුවෝ ඔය කම්පියුටර් ගැන හොඳ දැනුමක් තියන අය ඉන්නවා. ඒගොල්ලෝ කරන්නේ සර්ලා වෙබ්සයිට් වල දාන පාඩම් වලින් කීපයක් කොහොම හරි ඩවුන්ලෝඩ් කරගන්නවා. කරගෙන ඒගොල්ලෝ වෙනම ගෲප් එකක් හදාගෙන ඒකේ ඕක දානවා. දාලා අනිත් ළමයින්ගෙන් සල්ලි කීයක් හරි අරගෙන අඩු ගාණක් අපි ගන්න ගානට වඩා අර වීඩියෝ එම කර කර සල්ලි හම්බ කරගන්නවා. මම කියන්නේ ඔයගලන්ට ඕක කරන්න එපා දරුවෝකට ඕවට සම්බන්ධ වෙන්න එපා. හේතුව එකක් තමයි මොන වගකීමක්වත් නැහැ. හදිස්සියෙම නතර වෙයි නතර වුණාම කරගන්න දෙයක් නැහැ. අමතරව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අපිට පුළුවන් දරුවෝ හරි විදුලි සංදේශ නියාමන කොමිසම කියන එකට පැමිණිලි කළා ඔය මිනිසුන්ට දඬුවම් දෙන්න උනත් පුළුවන්. අපි සමහර අවස්ථාවලදී එහෙම ළමයින්ව ගෙන්නලා ළමයින්ට කියලා තියෙනවා ඔක කරන්න එපා නවත්තන්න කියලා. හරි يعني එහෙම කරන්න අයිතියක් නැහැ දරුවෝ කාටවත්. හරි මම නම් ඔකට එච්චර බය නැකට හේතුව මං උගන්වන්නේව දරුවෝ පුදුම වෙනස් කරනවා. ඒක අවුරුද්දකේ කවුරුහරි එකතු කරගත්තා. අනිත් දවස් අවුරුද්ද ඒව උගන්වන්නේ නැහැ. ඒ විදියට නෙමෙයි උගන්වන්නේ. ඉතින් ලොකු ගැටලුවක් නෙමෙයි ළමයි වට අහු වෙනවා. රැවටෙනවා හරි. ඉඳ පරිස්සමෙන් වැඩ කරන්න තේරුම් නැති වැඩ කරන්නේ නැතුව. ඊළඟට දැන් ඒ ලෙවල් කරනකොටත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ළමයි ඇවිල්ලා අහන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මම හිතන්නේ අපේ පන්ති කරන ගුරුවරුන්ත් එක දන්නවා නම් හොඳයි. ඇවිල්ලා මගෙන් අහනවා සමහර විට විභාග ප්‍රතිඵලත් කියලා. සර් දෙවෙනි පාර විභාගේ කරන්න යන්නේ පන්ති මාරු කරන්නද ඒවටම යන්නද? ළමයා හිතන එක හරි වැදගත්. ඒ වගේම මෙන්න මෙහෙම තමයි දරුවෝ තීරණය කර යුත්තේ. හරි ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ මට්ටම මොකද්ද? දැන් එකක් ගන්න බැරුව ඉඳගෙන හරි තමුන්ට එකක් ගන්න පුළුවන් කියලා හිතන් ඔය එක මේ මානසික රෝගයක්. හරි එහෙම හිතාගෙන ගුරුවරුන්ට බැන බැන ඉන්නවා නම් කිසිම තේරුම් නැති ළමෙක්. ඒ හින්දා මතක තියාගන්න මෙන්න මෙහෙම හොයන්න. හරි කලින් අවුරුද්දේ පන්ති ගිය ගුරුවරයා ඕගලන්ගේ විෂය හදාගන්න යම් ප්‍රමාණයකට හරි දායක වුණා නම් හරි ඕගොල්ලෝ මහන්සි වුණේ නැත්තම් හරි එතකොට ප්‍රතිඵලයක් හම්බෙලා තියෙනවා නම් කෙලින්ම ගුරුවරයා අරන් තියලා තියෙන්නේ. ඒක මේ මන් සම්බන්ධයෙන් නෙමෙයි දරුවෝ කියන්නේ ඔක්කොම ගුරුවරු සම්බන්ධයෙන්. එහෙම වුණොත් පන්තිය මාරු කරන්න නෙමෙයි තියෙන්නේ සර් ගාවට මේ යන්න ඕගොල්ලෝ මාරු වෙන්න. ඔයගොල්ලන්ගේ මනස හදාගන්න නිකන් ඉන්න බා දරුවෝ වැඩ කරන්න ප්‍රමාණවත් විදියට. එතකොට ප්‍රතිඵලය හරියනවා. හරි ඊළඟට තව සමහර දරුවන්ට දෙනවා මෙහෙම. සමහරු කියන්නේ මට ඊට වැඩිය හොඳයි මේ පන්තියකට හේතුව කියලා ළමයා කියන්නේ යාළුවෝ ටික යන හින්දා කියලා. හරියන තීරණයක් නම් නෙමෙයි දරුවෝ යාළුවෝ යනවා කියලා පන්ති වලට ගියාට වැඩන්නේ. හේතුව ඔයගොල්ලෝ දැන් යාළුවන්ට නෙමෙයි. එක ගෙදරම නංගිලා මල්ලිලට පවා ගැලපෙන අවස්ථා තියෙනවා අපේ පන්ති. මං ඒව ඕන තරම් අත්දැකලා තියෙන ගුරුවරයෙක් දරුවෝ අවුරුදු 35 උගන්වලා. ඒ හින්දා ඕගොල්ලන්ට ඇත්තටම හොඳ පන්තියක් කියලා වෙන එකක් හිතෙනවා නම් මීට වැඩිය හොඳයි සර්ගේ පන්තිනට වෙදින එකකට යන එක. ඕගොල්ලන්ට හොඳක් වෙනවා නම් ඒකම තමයි කළ යුත්තේ. ඒ පන්තියට යන්න ඕනේ දරුවෝ. මම කියලා යවලා තියෙනවා ඒක ළමයින්ව. සමහර දරුවෝ ඇවිල්ලා කියනවා සර් කොච්චර හොඳ වුණත් මට තේරෙන්නේ නැහැ උගන්වන ක්‍රමය. මම දරුවගෙන් අහලා තිනවාට කොහොමද ඕනේ? එයා කියන මොකක් හරි ක්‍රමයක්. මං බක් හොයලා බලනවා ළමයින්ගෙනුත් අහලා ඒ විදිහට උගන්වන ගුරුවරු කවුද ඉන්නේ? ඊපස්සේ මං ළමයාට කියනවා මෙන්න මෙහෙම පන්තියක් යන දරුවෝ ඒ විදිහට උගන්වන මේකට ගිහිල්ලා බලන්න කියලා.
කෙමිස්ට්‍රි පන්තිම කරන සර්ලගේ නම් කියලා කියන්නේ. ඔය පහුගිය අවුරුද්දකත් මට මතකයි විභාග ප්‍රතිඵලයෙන් පස්සේ දරුවෙක් කිව්වා මගෙත් එක්ක. සර්ට ඇවිල්ලා මම මෙහෙම කියපුවාම සර් කිව්වා වෙන සර් පන්තියකට යන්න කියලා මම ඒකට ගිහලා එකක් ගත්තා. කියලා මට ඇවිල්ලා කිව්වා හැබැයි මේකට සර් තමයි වැඩියෙන්ම ස්තුති කරන්න ඕනේ කියලා මම කිව්වා ඇයි? සර් නේ ඉතින් මාව එකට යව්වේ. ඔව් දරුවෝ මම නම් ඒ જાතිය තමයි. ඉතින් මම වුණත් හොඳ නැත්තම් හරි ඔයගලන්ට යමක් කරෙන්නේ නැත්තම් සම්බන්ධය වෙන්න එපා දරුවෝ මගේ පන්තියට. ඔයගලන්ට හොඳ පන්තියකට යන්න. හරි ගුරුවරු විවිධාකාර මෙන්න මෙහෙම දේවල් කරනවා. ඒක නම් ඔයගොල්ලෝ A level science කරන දරුවෝ හැටියට කරන්න එපා දරුවෝ හරි තේරුම් ගන්න නැති මෝඩ වැඩක්. හරි දැන් ගුරුවරු තමුන් උගන්නන අතරේ හරි අමතරව කතා කරන්නේ සමහර ගුරුවරු කෙලින්ම අනිත් ගුරුවරුන්ට බනින එක කරන්නේ. සමහර විට දරුවෝ ඇවිල්ලා මගෙත් එක්ක කියනවා මං ගැන කියලා සමහර ගුරුවරු කියනවලු හරි පන්තියේදීම මැරෙනවා. පන්තියේදීම මැරෙන්න ඕනේ ඔකා කියලා. ගුරුවරු කියන කතා දරුවා. මට නම් හිතා ගන්න බෑ එහෙම කියන්නේ කියලා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මම කවදාවත් ඒගොල්ලෝ ගැන හිමිතන්නේ නෑ දරුවෝ. මං ඒ කාටවත් බනින්නෙත් නෑ. ඒකට හේතුව ඔය අනුන්ගේ දේවල් හොයන්නේ මේ තමුන්ගේ පන්තියට ළමයිගෙන අනිත් මිනිස්සු මැරෙන බලන් ඉන්නේ ඔයගොල්ලෝ දැනගෙන තියෙනවා අදක්ෂය. දක්ෂ නම් ඕක මේ දරුවෝ කරන්නේ. තමුන් හොඳට උගන් ළමයි ගෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒ වගේ දේවල් වලදී ඔයගොල්ලෝ පරිස්සම් වෙලා ඉන්න. ඔයගොල්ලන්ට සමහර ගුරුවරු උගන්වන තාක්කල් කියන්නේ අර අනිත් ගුරුවරුන්ගේ වැරදි. ඒගොල්ලෝ හොඳ නෑ කියලා. ඔයගොල්ලෝ හිතන්නකෝ මෙහෙම මම කරොත් ඔය වැඩේ මගේ පන්තියේ ඉන්න දරුවෙක්ගේ මනස හදනවා මං කවුරු හරි ගුරුවරයෙක් ගැන කියලා වැරදීමකින්වත් යන්න එපා හොඳ නෑ කියලා. හරි දෙතෙන්දි වෙන ලොකුම අසාධාරණ මෙන්න මෙහෙම දෙයක් දරුවෝ. බැරි වෙලා හරි ඔය ළමයාට ගැළපෙනම ගුරුවරයා ඒ ගුරුවරයා වුණොත් හරි මං බැන ඉන්න එක්කෙනා වුණොත් හරි ළමයා ඒ පන්තියට නොගිහිල්ලා පේල් වුණොත් දරුවෝ අපි කරන්නේ හරි පවක්. අපරාධයක්. ඒ නිසා තමයි ළමයින්ට කියන්නේ එහෙම හිතන්න එපා. ගුරුවරු එහෙම කිව්වත් ඔයගොල්ලෝ හොයලා බලන්න. මට ඕනේ තරම් හම්බෙලා තියෙනවා මගේ පන්තියේ දරුවෝ මට කියලාම තියෙනවා. මං සර්ගේ පන්ති ආවේ නැත්තේ අපි මුලින්ම පන්තියේ සර් ළමයින්ට හරියට ගහනවා. හරි හැමදාම මේ නිකන් ගහන්නේ ළමයින්ට බනිනවා උගන්වන්නේ නැහැ. එළෝ වැඩක් නැහැ ප්‍රතිඵල නැහැ. කොහොම කිව්වලු කියපු හින්දා තමයිලු ආවේ නැත්තේ. සෙපන්ති ඇවිල්ලා ළමයා කියන ඉඳගෙන දැන් තමයිලු මට තේරෙන්නේ. මට ඉගෙන ගන්න තියෙන්නේ හොඳම ගුරුවරයා සර් කියලා. ඉතින් දරුවෝ ඕක මං සම්බන්ධයෙන් නෙමෙයි මම කියන්නේ ගුරුවරු සම්බන්ධයෙන්. අපේ ගුරුවරුත් ඔතෙන්දී සාමාන්‍යයෙන් දරුවන්ගෙන් සල්ලි ගන්න නෙමෙයි උගන්වන්න උත්සාහ කළ යුතුයි කියලා මම කියනවා අනිවාර්යයෙන්. හේතුව එහෙම නැති වුණොත් දරුවෝ මේ ටියුෂන් කියලා එකක් කොහොමත් නැති වෙලා යයි. මොකද මේ දැනට තියෙන තත්ත්වය හැටියට මම ටියුෂන් වලට ඔය විදියට කොවිඩ් ගොඩක් කල් තිබ්බොත් මෙහෙමම තමයි යන්නේ. දැන් අපි 2023 පන්තිවල දරුවෝ මේ වෙනකොට උගන්වන්නේ ළමයින්ව දැකලවත් නෑ. එක දවසක්වත් ගෙන්නගෙන නෑ. 21 රිවිෂන් පන්තියේ ළමයි එක දවසක්වත් ළමයි ගෙන්නගෙන උගන්වලා නෑ. ඔන්ලයින් සම්බන්ධ වෙලා ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒක ගැන හිතලා හරි තමුන්ගේ කාර්ය කරගන්න උත්සාහ කරන්න. හරි ඕකාර තව ඉතින් ඔයගොල්ලන්ට කියන්න දේවල් තියෙනවා දරුවෝ විභාග පාස් වෙද්දී සාමාන්‍යයෙන් කැම්පස් එකට ගියන් පස්සෙත් සමහර මිනිස්සුන්ගේ ජීවිතවල හොඳම කාලේ ඉන්නේ කැම්පස් එකට ගිහිල්ලා. පන්තියේ හිටපු දරුවෝ නම් දන්නවා මම උදාහරණ ටික කියලා තියෙනවා. කියන්නේ A level 3 පාරක් කළා. තුන්වෙනි පාරත් බෝඩ්ටුවෙන් කැම්පස් ගිහිල්ලා. ඒ කියන්නේ සෙකන්ඩ් සිලෙක්ෂන් වලින් හරි ඊට පස්සේ කැම්පස් එකේ හොඳට ඉගෙනගෙන කියන්නේ ෆිසික්ස් ඉගෙනගෙන හරි ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් අරගෙන ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා පස්සේ කාලෙක
A level physics paper එකත් හදපු ගුරුවරයෙක් ගැන මම දන්නවා දරුවෝ. එයින්ද මං කියලා තියෙන ළමයින්ට. ඕකේ අනිත් විෂයන් වලත් එහෙම වෙච්ච අය අපි දන්න අය ඉන්නවා දරුවෝ. ගිහිල් කැම්පස් ගිහිල්ලා තියෙන්නේ 3 වෙනි පාර. හරි අමාරුවෙන්. කැම්පස් එකේ ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් අරගන්නේ. අරගෙන මේ වෙනකොට සමහරු ඒ කැම්පස් වල ඉහළම තැන්වල ඉන්නවා. ඒ කියන්නේ ලෙක්චරර්ස්ලා හැටියට. ජේෂ්ඨ කතිකාචාර්යවරු මහාචාර්යවරු. ඉතින් දරුවෝ මොකටද බය වෙන්නේ? ඉන්න ඒ ලෙවල් ෆේල් වුණාට එහෙම මොනවට බය වෙන්න එපා. අනිත් එක තමයි හරි ඔයගොල්ලෝ දන්නවනේ කැම්පස් ගියේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද දරුවෝ ලෝකේ සාර්ථක කියලා සලකන මිනිස්සු. හරි අයින්ස්ටයින් කැම්පස් ගියාද? ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා බිල් ගේට්ස් කියන කෙනා කැම්පස් ගිහිල්ලා කැම්පස් එකේ උගන්වන්නව වැඩක් නැහැ කියලා අතහැරලා දාපු මිනිහෙක්. ඩිග්‍රී එක අතහැරපු කෙනෙක්. අපි අද මේ බොහෝ දේවල් කරන්නේ ඔන්ලයින් නේ ඔක්කොම වගේ කරන්නේ බලපහම ওই මිනිස්සු කරපු දේවල් හින්දානේ. එහෙම නැත්නම් උගලන්ට හරිම සමීපයක් කෙනෙන්නේ මාක් සකර්බර්ග් කියන කෙනා. ඩිග්‍රී එකක් අරන් තියනවාද ඩිග්‍රී එක ගැන කියන කතාව මොකද්ද? ඔය කැම්පස් යන්න ඕනේ නැහැ කියලා කියන්නේ. බය වෙන්න එපා විභාග පේල් වුණාම හරි ඒක දරුවෝ අපිට හොඳ මඟ පෙන්වීමක්. අපේ අඩුපාඩු හදාගන්න අපේ කම්මැලිකම් නැති කරගන්න ඊට අමතරව හොඳට මතක තියාගන්න වැටිච්ච එක තමයි දරුවෝ නැගිටලා ගිහිල්ලා කවදා හරි දවසක හොඳම දේ කරන්නේ. වැටිච්ච නැති එක කවදාවත් ඒ යන මට්ටමින් යනවා මිසක් අමුතු දේවල් කරන්නේ නැහැ. අයියේ. වැටිලා නැති හින්දා දුක දන්නේ නැහැ දරුවෝ. වැඩක් නැහැ. සා විභාගේ ෆේල් වුණාට නම් කිසිම කලබලයක් වෙන්න එපා. ඊළඟට මම කියන ඔයගොල්ලෝ මෙන්න මේකත් අහන්න හරි වැදගත් දරුවෝ. මගෙන් ළමයි එක්කෙනෙක් නෙමෙයි. කොහොම විභාග පාස්. ළමයි ගොඩාක් ඉන්නවා හරි. ළමයි ඇවිල්ලා මට කියනවා මෙහෙම. පළවෙනි පාර විෂයන් තුනම ෆේල්. දෙවෙනි පාරත් විෂයන් තුනම ෆේල්. ඒ ළමයා මගෙන් අහනවා සර් තුන්වෙනි පාර කැම්පස් යන්න පුළුවන්ද? මම කියන ඕ කියලා ඇයි? මං එහෙම ඒවා කලින් කරලා තියෙනවා දරුවෝ. ඉංග යවලා තියෙනවා එහෙම. ඉතින් ඒ ළමයාත් ඒ කියන එකනත් එහෙම ඉගෙනගෙන ගියා දරුවෝ කැම්පස්. තුන්වෙනි පාර ප්‍රතිඵලයක් අරගෙන කැම්පස් ගියා. කැම්පස් කියලා පස්සේ මට හම්බෙලා තියෙනවා දැන් හොඳ රස්සාවක් කරනවා සර් මං සිංගප්පූරුවේ වැඩි කාලයක් හිටියේ කියලා මට ඇවිල්ලා කතා කරලා කියනවා සර්ට මාව මතකද කියලා. එහෙම ඉන්නව දරුවෝ ඕනේ තරම්. නුවර රිවිෂන් පන්තියේ හිටිය ඉස්සරහම පේළියේ අපි හරි දුප්පත් කියලා නිකන් අර ඔගලන්ගේ භාෂාවෙන් කියනවා නම් නිකන් හැම වෙලේම අඬන දරුවෙක්. හරි කියන්නේ වෙන මුකුත්ම නැහැ ඇඬු කඳුලෙන් තමයි ජීවිතය ගෙවන්නේ. මට මුකුත් බෑ. අපේ අම්බල තාත්තලට මුකුත් අපි හරි දුප්පත් විභාගේ පාස් වෙන්නේ නැහැ. ඔහොම කිය තුන්වෙනි පාර විභාගේ කරන්න ඇවිල්ලා හිටියා මගේ පන්තියට. හරි මොන හේතුවකට හරි දරුවෝ ඕගනික් පටන් ගත්තෙන් පස්සේ හරි මේ ළමයා කරන ඔක්කොම දේවල් නතර වුණා. ඊට පස්සේ පටන් ගත්තා හොඳට වැඩ කරන්න. ඔගොල්ලෝ විශ්වාස කරන්නේ මේ ළමයාට සෑහෙන වාසනාවක් තිබ්බ දරුවෝ හේතුව ඒ අවුරුද්දෙත් ඔය වගේ ඉසෙඩ්ඩා ගන්න දෙකක් ඇවිල්ලා පරණ සිලබස් එකේ කට්ටියගේ විභාගෙන් කැම්පස් ගන්න ප්‍රමාණය මදි කියලා නඩුවකුත් දැම්මා. අන්තිමට නඩුවෙන් තීන්දුව වෙච්ච විදිහට තමයි කැම්පස් ගත්තේ. ගණිද්දි මේ ළමයාව මෙඩිසින් අහුණා. තුන්වෙනි පාර අඬ හිටපු ළමයා මෙඩිසින් ගියා. ඉතින් ඒ හින්දා මතක තියාගන්න. ජීවිතේ හරි සාර්ථක කරගන්න ඕන නම් වැදගත් දේ මතක තියාගන්න ඉවසීමෙන් ගොඩාක් දේවල් පිළිවෙලට කරන්න ඕනේ. සමහර විට අවුරුදු ගාණක් යනකම් ප්‍රතිඵලයක් නැහැ. ඒත් ඉවසන් ඉන්න වෙනවා. ඉඳලා කරන්න වෙනවා දරුවෝ. බය වෙන්න එපා. ඔයගොල්ලෝ කාටවත් අනාගතයක් නැතුව යන්නේ නැහැ. ඔයගොල්ලෝ හැමෝටම හොඳ තැනකට එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් තීරණයක් අරගෙන වැඩ කරයි යන්න. තව අමතරව ඔයගලන්ට විශේෂයෙන් කියන්න ඕනේ
ඔගොල්ලෝ දැනගන්න ඕනේ දරුවෝ ඔය සාමාන්‍ය විභාගේ පාස් වෙච්ච අයටත් හරි වැදගත්, පාස් වෙච්ච නැති දරුවන්ට උනත් වැදගත්, සමහරු පේල්ම වෙච්ච අයටත් වැදගත්. ඔගොල්ලෝ හොයලා බලන්න හොඳට කම්පියුටර් වගේ එකකින් ඉස්සරහට යන ක්‍රමයක්. හරි. දැන් අපේ ඔගොල්ලෝ දන්නවා ගම්පහ හිටපු දරුවෝ නම් ගොඩක් අනිත් නගරවල අයත් දන්නවා. කලින් අපි IDIT කියලා කම්පියුටර් ආයතනයක් පවත්වාගෙන ගියා. ඒක දරුවෝ පහුගිය කාලේ මට ප්‍රමාණවත් විදියට එකෙන් වැඩ කරන්නේ. වැඩ කරන්නේ නැහැ කියන්නේ ඔගොල්ලෝ හිතන්න මම මේ මොනවද IT කම්පැනියක් පටන් අරගෙන හරි මගේ ක්ලාස් එකට වෙබ්සයිට් එකක් හදාගන්න ඒ IT කම්පැනි ඉන්න මැනේජර්ට නැත්තම් මගේ ගෝලේ කියපුවාම ඒගොල්ලන්ට ඒක හදන්න බෑ දරුවෝ. මට කියනවා මේ සල්ලි දීලා කෙනෙක් ලව්වා හදවා ගමු කියලා. ඉතින් දරුවෝ මොකක්ද ඔකේ තේරුම? මං ඊට පස්සේ අර දෙතුන් පාරක් කිව්වා මේක කරන්න බෑ. ඕගොල්ලෝ ඉන්දී ඕගොල්ලන්ගේ මේව මං පිටතන මේක දෙනවා කියන්නේ ඕගොල්ලන්ටත් එක්ක අපහාසයක් නෙමෙයි මේක කරලා දෙන්න කියලා. ඒත් දරුවෝ කරේ නෑ. පස්සේ මං තීරණය කරා එයා නැතුව වෙන විදියකට ගොඩක් හොඳට මේවා ගැන දන්න ඉගෙනගත්තු පිරිසක් දාලා හොඳ කම්පියුටර් කෝස් එකක් ගොඩක් හඳුන්වලා දෙන්න. සමන් ඔයගොල්ලන්ට මතක් කරනවා මෙහි දැන් තියෙන්නේ IDIT කියලා කන්නේ මේ දරුවෝ ඉන්ටෙක් කියලා ආයතනයක්. හොඳට මතක තියාගන්න. හරි ඕගොල්ලන්ට කම්පියුටර් සම්බන්ධ ඒවා ඉගෙන ගන්න ඕනේ වුණොත් ඔයගොල්ලෝ ඉන්ටෙක් හොයලා බලලා ඒකට සම්බන්ධ වෙන්න. ඔන්ලයින් උගන්වනවා දරුවෝ. තව ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මගේ පන්ති ආපු දරුවන්ට විශේෂයෙන් එතෙන්දී අපි විශේෂයක් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට අර කෝස් එකට ගෙවන ගානේ අඩු කිරීමක් කරනවා. තව අමතරව විශේෂයෙන්ම හොඳ ප්‍රතිඵල ගත්තු දරුවන්ට ඔයගොල්ලන්ට සමහර විට මම අර පේපර්ස් බලන්න ගෙන්න ගන්න හිතන් ඉන්න දරුවෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ට නම් මම අනිවාර්යෙන්ම ඒකට සම්බන්ධ වෙන්න ඔයගොල්ලන්ට හුඟක් වෙලාවට නිකම් වගේ ඒක උගන්වන්නේ. ගොඩාක් මුදල් අඩු කරලා තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒව ගැනත් ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. වැදගත්ම දේ විභාගයෙන් පස්සේ කලබල වෙන්නේ නැතුව කලකිරෙන්නේ නැතුව වැඩ කරගෙන යන්න ඕනේ. ඔයගොල්ලන්ට මතක ඉතින් මං කියලා තියෙනවා දරුවෝ මගෙන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා නම් උස්සලා පොලේ ගහපුවාම නැගිටලා දුවන එකෙක් වෙන්න. එහෙම වුණොත් තමයි මේ වගේ රටක ඔළුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. හරි එහෙම නැතුව මුකුත් දෙයක් කරන්න බෑ. අනිත් එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙහෙම දෙයක්. දැන් අපේ රටේ තියෙන දේශපාලන ක්‍රමයේ හැම දරුවෝ කිසිම තේරුමක් නැති වැඩක් නැති එකක්. එයි. ඒගොල්ලෝ සමහර වෙලාවට පළවෙනි ගැටලුවක් තමයි දරුවෝ ඉගෙනගෙන නැහැ හරියට. මේ කොහෙවත් ඉන්න මෙලෝඩියක් ඉගෙන ගත්තේ නැති කට්ටියක් යනවා පාර්ලිමේන්තුවට. හේතුව මොකද්ද? සල්ලි තියෙනවා, බලය තියෙනවා, අමතරව පවුල ඔක්කොම ඉන්නවා එකේ. ඉතින් රටක් කොහොමද කියන්නේ හැදෙන්නේ එහෙම? ඊළඟට අපි හිතමුකෝ දැන් ඒක එහෙම වෙන හින්දා මිනිස්සු මොකද කරන්නේ? හොඳට ඉගෙන ගත්තා කියන මිනිස්සු ටිකකට දීලා බලනවා. ඒත් මුකුත් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඕකට හේතුව ඔයගොල්ලෝ දන්නේ නැහැ මම නම් දන්නවා දරුවෝ. ඒකට හේතුව තමයි මේ මගේ පන්ති ළමයි ඉන්නකොට සමහර සර්ලා කල්පනා කරනවා ඔය ළමයි ටික අපි ගාවට ආවොත් අපි ඊට වැඩිය හොඳට උගන්වනවා කියලා. හරි හැබැයි බාර දුන්නොත් මම නම් දන්නවා ඉවරටම ඉවරයි. එයි ඒකට හේතුව තමයි දරුවෝ ඔය බාහිරින් කෑ ගන්න කට්ටිය දන්නේ නැති දෙයක් තියෙනවා. කවදාවත් ආණ්ඩු කරපු නැති පක්ෂයක් ගැන හිතමුකෝ. ඒගොල්ලෝ රටේ කවදා හරි පාලකයෝ වුණාම මෙහෙම කරනවා කිව්වට වැඩක් නෑ ඊයේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ ඒක හරියට මෙන්න මේ වගේ. හරි ළමයි 10ක් ඉන්න පන්තියක් ගුරුවරයෙක් හොඳට කරගෙන යනවා. හරි. ඔය ගුරුවරයාට හදිස්සියේ 2000ක් ඉන්න පන්තියක් හම්බුනොත් මොනවා වෙයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? වෙන්නේ අනිවාර්යෙන් ගුරුවරයාත් එකම විනාශ වෙනවා. ඉතින් පැහැදිලිව මම කියන්නේ හොඳට මතක තියාගන්න කිසිම කෙනෙක්ව හරි ලංකාවේ නෙමෙයි ඕනේ රටක එහෙම තමයි කිසිම කෙනෙක්ව තමුන් දැනට කරන දේවල් අනුව
හරි තීරණය කළා පාර්ලිමේන්තුවට හරි කොයිට හරි අපලා වැඩ ගන්න බෑ. ඒකට හේතුව මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ස්වභාවය. ගෙදරක් පාලනය කරනවා වගේ නෙමේ දරුවෝ රටක් කියන්නේ විශේෂයෙන් මේ දේශපාලන පක්ෂ පාලනය කරනවා වගේ නෙමේ රටක් පාලනය කරන එක. තමුන්ට පක්ෂ මිනිස්සු විරුද්ධ මිනිස්සු ඔක්කොම ඉන්නවා. කොහොමද කරන්නේ? මම කියන්නේ ඒක තමයි මගේ පන්තියට එන්න ඕනේ මගෙන් ඉගෙන ගන්න ඕනේ දරුවෝ විතරයි. අනිත් අය ඕනේ නැහැ දරුවෝ. ඒක පැහැදිලිව මතක තියාගන්න. ඒ නිසා ඔයගලන්ගේ කාට හරි හිතෙනවා නම් මේ ගුරුවරයෙක්ගෙන් වැඩක් නැහැ කියලා. මගේ පන්තියකට සම්බන්ධ වෙන්න එපා දරුවෝ කවදාවත්. මං එහෙම දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක පැහැදිලිව මතක තියාගන්න. ඕක රටේ තියෙද්දි රටට සම්බන්ධ වෙද්දි දරුවෝ වැදගත් ගැටලුව තමයි ඔය එතකොට මිනිස්සුන්ට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. අපේ මිනිස්සු මොකද කරන්නේ? අවුරුදු 5කට හරි මොනවා හරි කාලයකට රජයක් කියලා එකක් පිහිටවලා බලය දෙනවා. වෙන කිසි දෙයක් ඕනේ මැතිවරණවලට වියදම් කරන ගාන බලන කොච්චර ප්‍රමාණයක් වියදම් කරනවා. වියදම් කළා ඊළඟ දවසේ ඉඳලා පාරට බැහැලා කෑ ගහනවා මුන් හොඳ නැහැ කියලා. ඒක කලින් තීච්ච ආණ්ඩුවටත් එහෙමයි දැන් තීච්ච ආණ්ඩුවටත් එහෙමයි. හරි මම කියන්නේ දරුවෝ ඉදිරියේදී රජ වෙන්න බලන් ඉන්න. ඒ කියන්නේ ඉදිරියේදී ජනාධිපති වෙන්න අගමැති වෙන්න බලන් ඉන්න මිනිස්සු හරි මට තේරෙන හැටියට නම් දැන් කල් තියාම ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒගොල්ලන්ව විනාශ කරන හැටි මිනිස්සුන්ට කියලා දෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඕක මම ඔයගලන්ට හොඳ උදාහරණයක් කියන්නම්. මේ රටේ තියෙන එකක් නෙමෙයි මේ පන්තිවල තියෙන එකක්. ගම්පහ තීරි පන්තිවල හිටපු දරුවෝ අහගෙන ඉඳලා ඇති මම ඕක කියනවා. හරි. මට හැම අවුරුද්දෙම ඉරිදත උදේට හම්බෙන පන්ති දරුවෝ ටික හරි හොඳයි. හරි අවසට හම්බෙන පන්ති දරුවෝ ටික හරිම නරකයි. කියන්නේ පුදුම දේවල් කරනවා. කතා කරනවා කියලා බලන්නේ ඒක අනවශ්‍ය දේවල් කරනවා. ඇයි ඒ? ඒගොල්ලෝ උදේ ඉඳලා තියෙන පන්තියේ ගුරුවරයාගේ ස්වභාවය තමයි දරුවේ. හරි එතකොට උදේම මගේ ගාවට ආපහම මං ඔය ළමයින්ව හදලා ඇරියාම අනිත් පන්තිවල ගුරුවරුන්ටත් එහෙම දැනෙනවා ඇති. හරි උදේ ඉඳලා තියෙන්නේ නම් පුදුම පන්තියක තමයි මුන් සද්දයක් නැතුව ඉන්නවා කියලා. හරි මගෙන් හවස පන්තියේ උන් කුටි කනවා. එයි. ඕක තමයි හේතුව. ඒ නිසා මතක තියාගන්න පන්ති කරන සරලත් මේක දැනන් ඉන්න ඕනේ. මම මගේ පන්තියේ ඉන්න ළමයි ටික කෑ ගහන්න හූ කියන්න ඕනේ බලු වැඩක් කරන්න හැදුවොත් මෙතන. අර ඊළඟට මේ පන්තියේ ඉන්න ළමයි ටිකව ගන්න බලන් ඉන්න අනිත් ගුරුවරුන්ට වෙන්නේ මොකද්ද කියන්නකෝ ගත්තු දවසට ඒගොල්ලෝ ඉවරයි. හරි. ආයිත් ඒගොල්ලන්ටම වැඩේ කරනවා. ඉතින් ඒ නිසා රටක් පාලනය කරද්දී වුණත් එහෙම තමයි. ඒ කියන්නේ දැන් වර්තමාන විපක්ෂ නායකවරයා හිතන් ඉන්නවා නම් මේක පටන් ගත්ත දවසේ ඉඳලා සියල්ලට විරුද්ධ වෙලා මොනවා හරි ලෙඩ දාලා මේක පුළුවන් තරම් නැති කරගත්තා නම් හොඳයි කියලා. නැති කළා තමුන් රජ වෙච්ච දවසට මොකද වෙන්නේ? ඔව් මිනිස්සුන්ට කල යුතු දේ එයාම තමයි උගන්වලා තියෙන්නේ. එහෙනම් මිනිස්සු එදා ඉඳලා ඒක කරනවා. ඉතින් දැන් මේ යන ක්‍රමෙට අපේ රටට ගොඩේමක් නැහැ. හරි ගොඩේ එන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. ඒකට ඉතින් මම අර හැමදාම කියන දේ වෙන්න ඕනේ. හරිනම් හොඳ. හරි. එහෙම නැත්නම් අවංක යකෙක් තමයි දරුවෝ මේකට හරියන්නේ. ඒ කියන්නේ කියන දේ එහෙමම කරන්න ඕනේ. කරලා ආයෙ මොකුත් නැහැ මිනිස්සු මොන දඬුවම දීලා හරි හදන්න ඕනේ. එහෙම හැදිච්ච රටවල් ඕනේ තරම් තියෙනවා. හරි. ප්‍රසිද්ධ උදාහරණේ ජපානයේ. ඉතින් ඒ නිසා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ අපේ රටේ තියෙන දේශපාලන ක්‍රමයක් එක්ක ඕගොල්ලන්ට ගොඩ එන්න තියෙන හොඳම ක්‍රමය ඇත්තටම නම් අධ්‍යාපනය. ඒ නිසා මේක අත්හරින්න එපා දරුවෝ. මේ විභාග ප්‍රතිඵල ටිකක් අඩු වුණාම හිතපු දේ නොලැබුණාම හරි එහෙම මේ ඔයගොල්ලෝ කලකිරෙන්න එපා. තේරුමක් ඇති වැඩක් නෙමෙයි. හරි. මොකද මේක සාමාන්‍යයෙන් මේ රටේ මිනිස්සු හිතන වැරදි ක්‍රමයක්. මම කියන්නේ හොඳ උදාහරණයක් තමයි. හරි ඕක කියන්නත් මම ඕගොල්ලන්ට හේතුව කියන්නම්. දැන් සමහර දරුවෝ අපෙන් ඉගෙන ගත්තු අය ප්‍රතිඵල කියන්න ඇවිල්ලා මගෙන් අහනවා ගොඩක් අවුරුදු වල සර් අපිට හරියට ප්‍රශ්න මට ප්‍රී කාඩ් එකක් ඉගෙන ගන්න බැරිද?
පුළුවන් දරුවෝ ඒක කියන ක්‍රමයක් තියෙනවා. මම ඔයගලන්ට කියනවා පළවෙනි මාසේ හරි දෙකක් හරි තුනක් හරි සල්ලි ගෙවන්න. ඊට පස්සේ මම ප්‍රේ කාඩ් එකක් හදලා දෙන්නම්. ඇයි? මේ ළමයා වැඩ කරනවද කියලා බලන්න ඕනේ. මෙයාට මොනතරම් උනන්දුවක් තියෙනවද කියලා බලන්න ඕනේ. මේ ළමයා පන්ති එනවද කියලා බලන්න. ඊට පස්සේ තමයි දරුවෝ ප්‍රේ කාඩ් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්තම් දෙන්න බෑ. එහෙම නැතුවත් දෙනවා මෙහෙම. සමහර දරුවෝ ඇවිල්ලා හරි ඉස්සෙල්ලා අවුරුද්දේ පන්තියේ ඉගෙන ගනිද්දි මම දැකලා තියෙනවා දරුවෝ ළමයා හරි හොඳ ළමෙක්. ඉගෙන ගන්න උත්සාහ කරනවා පුළුවන් තරම් අමතරව කාටවත් කරදරයක් කරන්නේ නැති හොඳ දරුවෙක්. එතකොට මොකද වෙන්නේ? මං කෙලින්ම කියනවා කමන්නේ මේ පාරේ ඉන්න පන්ති මම ප්‍රේ කාඩ් එකක් දෙනවා. අනිත් එක තමයි ඔය මෙඩිසින් වලට ඉංජිනේරින් වලට ළඟ ප්‍රතිඵල තියෙන අවිශ්වාසයෙන් ඉන්න දරුවෝ ඉන්නේ. හම්බෙයිද නැද්ද කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා මගෙන් ප්‍රී කාඩ් එකක් ඉල්ලුවාම නෙමෙයි. මං ඒගොල්ලන්ට සමහර කතා කරලා කියනවා පන්තියෙන්ද මම ප්‍රී කාඩ් එකක් දෙනවා. එයි. දරුවෝ අපරාධේ දරුවෝ විනාශ වුණොත්. මොකක් හරි හේතුවකට විශේෂයෙන් සල්ලි නැහැ කියලා පන්තියක් නැතුව ඉඳලා දෙවෙනි පාර විභාග ප්‍රතිඵලේ අරගත්තොත් ඊට අඩු එකක් අපි කරන්නේ වැරද්දක්. ඉතින් ඒ නිසා මම පැහැදිලිවම ඔයගලන්ට කියනවා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඕක ඉතින් රටේ තියෙන ක්‍රමයටත් එහෙම තමයි. ඒ කියන්නේ මම කියන්නේ දැන් මේ කාලෙදි කරන වැරදි ගොඩාක් මේ ආණ්ඩුව පැහැදිලිව පේන. අර අනිත් මිනිස්සු දකින්න වැරදි නෙමෙයි දරුවෝ මං වැරදි කියලා. දකින්නේ මොකද ඔය සමහර වැරදි වැත්තරම වැරදි නෙමෙයි ඒ රටේ ලෝකේ තියෙන ස්වභාවය. දැන් නිකන් හිතන්න කැලේ ගස් කපනවා කියන කතාව. හරි. නැත්නම් පරිසරය විනාශ කරනවා කියන එක. ඇත්තටම පරිසරය විනාශ කරන නරක මිනිස්සු ටිකක් හැමදාමත් අපේ රටේ ඉන්නවා. ඒ මිනිස්සු මමත් කියන්නේ අල්ලලා හරිනම් ගහකට තියලා එන ගහන්න තියෙන්නේ. නැත්තරම නැති වෙලා යන්නේ. හරි. දඬුවමට දෙන්න වෙන්නේ එහෙම එකක් තමයි. ඒ වුණාට මිනිහෙක් ගෙයක් හදා ගන්න ගහක් කපුවොත් එහෙම ඕක කොහොමද පරිසර විනාශයක් වෙන්නේ? හරි තමුන්ගේ ඉඩමේ සමහර වෙලාවට ගෙයක් හදන්න ගහක් කපනවා. දැන් ඔයගොල්ලන්ගේ ඉඩමේ මොක වුණොත් මොකද කියන්නේ? ඔයගොල්ලෝ ගෙදර වත්තේ තියෙන ගහක් කපනකන් ඉඳලා කියනවා ඇවිල්ලා මේක හොඳ වනාන්තර ප්‍රදේශයක්. ඒ හින්දා කපන්න බෑ. ඔය එතකොට ඔන්න ප්‍රශ්නයක් එනවා දරුවෝ. මම කියන්නේ ඒකයි ඒ වගේ ඉසලුබම දෙන්න නම් ඉතින් කරන්න තියෙන්නේ ඕ මිනිස්සු කසාද බඳින්න හොඳ නැහැ. දරුවෝ හදන්න හොඳ නැහැ. එතකොට නේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ගෙවල් ඕනේ වෙනවා. වගා බිම් ඕනේ වෙනවා. හරි ඒව නැතුව යන්න ඕනේ එහෙනම්. අනිත් එක තමයි අපි කරන වැරද්දක් තියෙන්නේ ටියුෂන් කරන අපි මොකද්ද? පෝස්ටර් ගන්නවා. පෝස්ටර් ගන්න කඩදාසි කොහෙන්ද? කඩදාසි හදන්නේ දරුවෝ ලෝකේ වැඩිපුරම ගස් කපලා. හරි සමහර කඩදාසි වල ගහලම තියෙනවා මේක මගින් ගස් මෙච්චර ප්‍රමාණයක් විනාශ වෙනවා පුළුවන් නම් ගහක් හිටවන්න කියලා ඉල්ලීමකුත් කරලා තියෙනවා. විශේෂයෙන් අපේ රට වඩා සමහර රටවල් වල ඒක දිගින් දිගටම කරනවා. අපේ මිනිස්සු කරන්නේ නැහැ ඒක. මම කියන්නේ ඒ නිසා ඔයගලන්ට ප්‍රී කාඩ් එකක් ඔන්නම් කලින් කරපු ටිකකුත් එක්ක වෙන්න නැත්තම් මට ටික දවසක් ඇවිල්ලා වැඩ කරලා පෙන්නන්න. එතකොට මම ඒක හදලා දෙන්නම්. හරි. කලින් අපිත් වැඩ කරපු අපි දන්න දරුවන්ට ඒක අදාළ නැහැ. ඒගොල්ලෝ කෙලින්ම ඇවිල්ලා කතා කරත් මම ඒ උදව්ව කරනවා දරුවෝ මොකද සාමාන්‍යයෙන් ළමයින්ව මම හොඳට දන්නවා. පන්ති වල ළමයින්ව අඳුරගෙන ඉන්නේ. ඊළඟට ඔය ආණ්ඩුව කරන දෙයක් රුපියල් 5000ක් දෙනවා හිටපු ගමන් මොකටද ඔය මිනිස්සුන්ගේ ඡන්ද ගන්න. ඕක පැහැදිලි වැරද්දක් දරුවෝ. මොන ආණ්ඩුව කරත් හරි හේතුව තමයි හරිනම් මෙහෙම වෙන්න ඕනේ මම කියන්නේ. දෙන්න ඕනේ මිනිස්සුන් රුපියල් 5000ක් දීලා දාන්න ඕනේ. දීලා කියන්න ඕනේ කොන්දේසි ටිකක්. ඊළඟට කීයක් හරි දෙන දවසට වත්තේ පිටියේ ගහක් කොලක් හිටවගෙන යමක් කරගෙන තිබ්බේ නැත්නම් ඊළඟ එක උඹලට දෙන්නේ නැහැ. ඇයි? දරුවෝ ඔය හිඟන්නව හදන එකනේ කරන්නේ. මම කියන්නේ ඒකයි මම කියන්නේ. ඔයගලන්ට පුළුවන් නම් වත්තේ පිටියේ ගහක් හිටව ගන්න. හරි account එකක් පවත්වාගෙන යන්න ඉතුරු කරන්න සල්ලි ටිකක්. වැඩියෙන් ඉතුරු වුණොත් ආයෝජනය කරන්න. එතකොට තනියෙන් නැගිටලා ඉන්න පුළුවන්. හරි එහෙම නැතුව
කොහෙන් හරි බාහිර උපාධියක් හරි මොකක් හරි අරගෙන තමුන් රැකියාවක් හදාගන්න උත්සාහ කරන්නේ නැතුව හරි මොන ආණ්ඩුව තිබ්බත් ගිහිල්ලා ජනාධිපති මන්ත්‍රී ගාව හරි කොහේ හරි බෝඩ් දෙල්ලගෙන පෙළපහලියන්නේ උන් අපිට රස්සාවක් දෙන්න කියලා. හරි මම කියන්නේ හොඳට මතක තියාගන්න දරුවෝ මමත් හරිනම් රැකියාව විරහිත උපාධිධාරී එකයි. මට රස්සාවක් නැහැ නේ කවුරුවත් දුන්නේ නැහැ නේ. හරි හැබැයි මම ඔය මිනිස්සු මුළු ජීවිත කාලෙම ගන්න හම්බ කරන සල්ලි වලට ගොඩක් වැඩියෙන් මේ රටට ටැක්ස් ගෙවලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා දරුවන්ගෙන් ඉල්ලන්නේ සාමාන්‍ය පන්තියේ කතා කරනීම ටික කියන්නේ ඔයගලන්ගේ විභාග ප්‍රතිඵල ආපුවාම ඒ නිසා තමුන් අවබෝධ කරගෙන ඔය කිසිම ප්‍රතිඵලයක් හරි ඔයගලන්ට මේ හලකෙන හේතුවක් නෙමෙයි දරුවෝ. හොඳට මතක තියාගන්න. මගේ පන්තියේ හිටියා නම් ඔයක දන්නවා හොඳට. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් පටන් අරගෙන දැන් කට්ටිය ආපහු හොඳට වැඩ කළා ඊළඟ වතාවේ හරි කැම්පස් එකට හොය එහෙම නැත්නම් හොඳ දෙයක් කරන්න ඉගෙන ගන්න. ළමෙක් මම නම් හරි කැමති කර්මාන්තයක් වගේ එකක් පටන් ගන්නවා නම් හරිම හොඳයි දරුවෝ කියලා. වැඩක් නැහැ මොන උපාධියක්වත් ඕනේ නැහැ. ඔගොල්ලෝ එතනින් හරි ඉගෙන නොගත්තා කියලා මම නම් කියන්නේ ඒක හේතුව ඒ දරුවෝ නියම හැකියාවක් තියෙන කෙනෙක්. ඒක අනිවාර්යෙන් ළමයිට කරන්න පුළුවන් නම් හරිම හොඳයි. හරි මේ දවස්වල ඉන්නකොට පුරුදු වෙන්න නිකන් ඉන්නකොට පොතක් පත්තරයක් කියවන්න ඉන්ටර්නෙට් එකෙන් වැදගත් දෙයක් හොයාගෙන බලන්න. හරි වැඩක් නැති කුණු ගොඩවල් නෙමෙයි. ඊට අමතරව කරන්න ඕන දේ තමයි හිතලා බලන්න. මට ඉදිරියේදී කළ හැකි රස්සාවල් මොනවද? මම මේව ඔක්කොම කරලා තියෙනවා දරුවෝ එකයි මම මේ කියන්නේ. හිතලා ඒ පීල් දෙකක් ගැනත් හිතන්න. එතකොට ඔච්චර බය වෙන්නේ නැහැ. හරි. දැන් ඒ නිසා මම දැන් ගොඩාක් කතා කරලා දරුවෝ දෙයින් වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඔහොම කරපුවාම අර කූ වීඩියෝ එකක් හැදෙනවා. මේ වීඩියෝ එක දාපුවාම ඔයගලන්ට බලන්න ගියාම හරි අමාරුයි. data සෑහෙන ප්‍රමාණයක් වියදම් කරන්න වෙනවා. ඒ නිසා තව මොනවා හරි මට අමතක වෙච්ච දේවල් ඇති දරුවෝනේ තරම් කාට හරි ඕනේ වුණොත් මෙහි ගම්පහ විතරයි දරුවෝ මේ දවස්වල දැනට අපි කියන්නේ මම රෙකෝඩින් කරන දවස් තියෙන දවසක ආවොත් මගේ විවේක වෙලාවෙදි හරි ඉවර වුණාන් පස්සේ හරි පොඩ්ඩක් කතා කරේ හැකි පොඩි ප්‍රශ්නයකට තියෙන දරුවෝ මට මේ මයික් එකක් දාගෙන පන්තියේ කතා කරන තරම් ළමයෙක් එක්ක හරි කවුරු එක්ක මෙහෙම එක ළඟ කතා කරන්න බෑ. ඒ අසනීපේ තාමත් ටික තියෙනවා මම බේත් ගන්නවා දිගටම. ඉතින් ඒ නිසා අර ඔයගලන්ගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් මේක බලලා මේකෙන් ඔයගලන්ගේ අදහස් හරියට සකස් කරගෙන මේ ඉදිරියට යන්න දරුවෝ කොහොම හරි. ඉඳ පන්ති තමුන් තීරණය කරගෙන යන්න පන්ති වෙනස් කරනකොට අර විදියට බුද්ධිමත් විදියට හිතනද හරි කවුරුවත් කියන විදිහට කරන්න එපා දරුවෝ. සමහර ගුරුවරු කෙලින්ම හිතන්නේ සල්ලි විතරයි. එහෙම ක්‍රමයක් අනුගමනය කරන කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයගලන්ගේ සමහරුන්ට ඔයගොල්ලෝ හිතුවට මුකුත් ලැබෙන දෙයක් නැහැ. මොකද හේතුව විභාග ප්‍රතිඵල වලින් ගුරුවරු ප්‍රචාරය කරන්නේ හොඳ ඒවා ටික විතරයි. නරකව ප්‍රචාරය කරන්නේ නැහැ දරුවෝ කවුරුවත්. ඒක රජයෙන්වත් කරන්නේ හරියට. ඒ හින්දා මම කියන්නේ හොඳට මතක තියාගන්න. ඔගොල්ලෝ කවුරුවත් බැරි අය නෙමෙයි. නිසා පටන් ගන්න දැන් පටන් අරගෙන හොඳට ඉගෙන ගන්න එක කරන්න. හරි අපි නම් මේ දවස්වල මම කිව්වා ඔයගලන්ට ඕගනික් වලේ හරිය කරන්නේ අමතරව ෆිසිකල් වල දරුවෝ සමතුලිතතාව පටන් ගන්න තියෙන්නේ. සාලක රසායනය දක්වා කරලා තියෙනවා. අමතරව මේ අවුරුද්දේ ඔයගලන්ට රිවිෂන් පන්ති විශේෂිත ටියුට්ස් ටිකක් තියෙනවා. නිබන්ධන ටිකක්. හරි ඒවා ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒවා තියෙනවා සමහර දේවල් නෝට්ස් විශේෂයෙන් දාපු ඒවා. පාඩම් කරන හැටි, කෙටි සටහන් හදන හැටි, විශේෂ යම් වැදගත්කම දැනගෙන ලකුණු ගන්න හැටි ඒ ඔක්කොම තියෙන සටහන් ඔය ටියුට් ඇතුලේ. මේ පාර ටියුට් ටික හරි විශේෂයි. හේතුව දරුවෝ මට ටිකක් ඔය ලියන්න මට පොඩ්ඩක් විවේකේ හම්බුණා මේ දවස්වල. ඉඳ මම එහෙම ඒවා ලියලා දැම්මා. ඔගොල්ලෝ ඒවා ගැන සැලකිලිමත් වෙන්න. හරි ඔය ආයතන වල වැඩ එහෙමම කරන්න පුළුවන්. කොමාරි නුවර සයිට් එක කියලා අපි වෙන මේකක් නැහැ. ගම්පහ
එකට සම්බන්ධ වෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ මහනුවර නම්බර් 01 පන්තියේ දරුවන්ට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න මෙහෙම දේකුත් තියෙනවා. මං යම් විදියකින් භෞතික වශයෙන් පන්තිය කරන්න පුළුවන් වුණොත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා නුවර රිවිෂන් පන්තිය එහෙම අනිවාර්යයෙන්ම කරන්න. මේවත් එහෙමම කරන්න. ඒ කියන්නේ අඩුම ගානේ ඒක වෙන්නේ එක දවසක එක රෙකෝඩ් කරලා තමයි දරුවෝ ගන්නන්න වෙන්නේ. අනිත් දවස් උගන්නන්න නැතුව මට පන්තියට ඇවිල්ලා බලන් ඉන්න වෙනවා ඔයගොල්ලෝ කරන දේ. ඉතින් මේ මොනවා කරන්නත් අපි කොවිඩ් එකෙන් දරුවෝ නිදහස් වෙන්න ඕනේ. ඒ නිසා මං ඉල්ලන්නේ දරුවන්ගෙන් ඔය සෞඛ්‍ය නීති කියන ඒවා නම් තිත්තටම අනුගමනය කරන්න කොහොම හරි අපේ රට බේරගන්න කියන තත්ත්වෙට එන්න ඕනේ දරුවෝ. මම දන්නේ මම අර දැකලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඇතැම් දේශපාලඥයෝ හරි කොවිඩ් වලින් මැරෙනවා වැඩි වුණාම හරි කොවිඩ් රෝගිය පැතිරෙනවා වැඩි වුණාම පුදුම සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවා. ඔයගොල්ලෝ බලන්න කතා කරනවා කට පුරා hina වෙලා තමයි කියන්නේ. මොකද්ද බලාපොරොත්තු කියලා දන්නවනේ. හරි මේක නැති වෙලා හරි මට නැත්තම් අපේ කණ්ඩායමට බලය ලැබෙන්න ඕනේ කියලා හිතන කාලකන්ණි. ඇත්ත ඒක තමයි. එහෙම නැත්තම් දරුවෝ මේ වගේ වෙලාවකදී හරිනම් වෙන්න ඕනේ මොකද්ද? ආණ්ඩුවද විපක්ෂද නැත්තම් වෙන පක්ෂද ඔක්කොම ටික එකතු වෙලා කොවිඩ් වළක්වා ගන්න තමයි හරිනම් කරන්න ඕනේ. දැන් ඔය මිනිස්සු කියන හැටියට ඔය මිනිස්සුන්ට මේ විශේෂඥ දැනුමක් තියෙනවා. හිටපු අගමැතිතුමාට හරි ඊට අමතරව දැන් ඉන්න විපක්ෂ නායකතුමාට ඊළඟට අර තවත් තියෙනවා දේශපාලන පක්ෂ ඒගොල්ලන්ගේ කතාවට දක්ෂ පක්ෂ එහෙම තියෙනවා. ඒගොල්ලන්ගේ ඔක්කොම විශේෂඥ දැනුමක් තියෙන කට්ටිය තෝරා ගන්න ඕනේ හරිනම්. තෝරලා රටේ මේ ප්‍රශ්නෙට මොකද්ද දැන් කරන්න කියලා අහන්න ඕනේ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ අවංකව එක කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ එහෙම නෙමෙයිනේ. අපි නෙමෙයිනේ ආණ්ඩු කරන්නේ. ඒ නිසා අපිට බෑවා කියන්න. ඇත්තම සිද්ධිය දරුවෝ අපිට බෑවා කියන්නේ ඇත්තටම අපිට බෑ. ඒ කියන්නේ මුකුත් කරන්න දෙයක් නැහැ. ඇත්ත සිද්ධිය ඒක තමයි. කොහොමත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඒ නිසා මම කියන්නේ හැමෝම තනියෙන් දියුණු වෙන්න උත්සාහ කරන්න. වෙන ක්‍රමයක් අපේ රටේ නැහැ. ඒ නිසා තම තමන් එහෙම කරන්න පුළුවන් නම් දරුවෝ 10 15 දෙනෙකුටවත් රස්සාවක් දෙන්න පුළුවන් වෙන විදිහේ තැනකට එන්න. එහෙම වුණොත් අපිට හරි රට ටිකක් ඉස්සරහට දාගත්තේ හැකියි. මං කලින් කරපු සමහර කතාවලදී සමහර දරුවෝ ඉතින් සමහරු මන් දන්නේ කවුද සමහරු නම් වලින් නෙමෙයි දාන්නේ වීඩියෝ දාන ඒවා තියෙන මොනවාද කමෙන්ට්ස් දාන ඒවා තියෙනවා පුදුම දේවල්. දැන් ඉහළ ඉඳලා පහළටම හැදුවොත් හරි නේද කියලා. දරුවෝ කවදාවත් ඉහළ ඉඳලා පහළට හදන්න බෑ. හරි ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඔයගොල්ලන්ගේ ජීවිත කාලය ඇතුළත හරි තේරෙයි හදන්න ඕනේ කොහොමද? ඔව් පහළ ඉඳලා ඉහළට ඇයි පොඩි කාව දරුවා හදන්න පුළුවන්. උන් තාම නම්‍යශීලී. ඔය මරණය කිට්ටුවේ ඉන්න ඉහළම තැනට ගිහිල්ලා ඉන්න මිනිස්සු. ඔයගොල්ලෝ දන්නේ නැති උනාට වෙනස් කරන්න බෑ. දරුවෝ ඒගොල්ලෝ බංගුරයි. හරි ඒගොල්ලෝ ප්‍රත්‍යස්ත නැහැ. කියන්නේ ඒගොල්ලන්ගේ නම්‍යශීලී නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලෝ දෙකට කැඩෙනවා නවන්න කිව්වොත් එහෙම. පුංචි ළමෙක් එහෙම නෙමෙයි. අපි එක පැත්තකට නවපුවාම ඌ තව පස් පහයි පැත්තකට නැවිලා පෙන්නනවා මට මෙහෙමත් පුළුවන් කියලා. ඉතින් හරිනම් මම නම් කියන්නේ හදන්න ඕනේ මුල ඉඳලා. ඊළඟට තව සමහරු කියනවා මම දැක්ක කමෙන්ට් එකක් දාලා තියෙන මොනවද මේ අධ්‍යාපන ක්‍රමය වැරදි කියලා ඒකම දාලා තිනවා. ඒකට ලන්ඩන් A level ගැන කියලා කතාවකුත් තියෙනවා. ඒක ඇතුළෙම තියෙනවා දරුවෝ යුරෝපයෙන් තමයිලු අපේ අධ්‍යාපනය පාලනය කරන්නේ. හරි ඒකට යුරෝපයෙන් අධ්‍යාපනය පාලනය කරන එක හොඳ නෑ. මත් ඒක පිළිගන්නවා. ලන්ඩන් A level වලින් උපදෙස් ගන්නවා කියන එකේ තේරුම මොකද්ද? ඒ අර මං දන්නේ එංගලන්තේ පහුගිය දවස්වල යුරෝපා සංගමෙන් අයින් වෙච්ච හින්දාත් දන්නේ නැහැ එහෙම කියන්නේ. ඉතින් සමහරුන්ගේ කමෙන්ට්ස් දානකොට හරි දාන්න ඉස්සලා කල්පනා කරලා බලන්න තමුන් දාන එක ඇතුලේ තියෙනව නේද විසංවාදයක් කියලා. වෙන්න බැරි දෙයක්. ඉතින් එතකොට ටිකක් 아무තු ගැටලුවක් මතුවෙනවා. මට නම් ඒවට උත්තරයක් දෙන්න අවශ්‍යත් නැහැ. මම මේ කිව්වේ ඒව කරන අය දැනගෙන ඉන්න ඕනේ ඒක. කවුරු හරි ඉතින් දාන කෙනා නැත්තම් දාන
ආයතනේ හරි මොකක් හරි කමන්නේ එහෙම විස්තරයක් දන්න කෙනෙක් වුණා නම් මම ඒගොල්ලන්ට පැහැදිලිව කියලා දෙනවා මොකද්ද ඔය කියන එකේ තේරුම කියලා. ඒක එහෙම නමක් නැතුව දාන්නේ දරුවෝ ඉතින් හොරුනේ. එතකොට ඉතින් වැඩක් නැහැ. ඒවට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට විතරක් හරි උත්තර අපි කොහොම හරි දෙන්න බලනවා දරුවෝ ඒ විවිධ අවශ්‍යතාවලට දානවට උත්තර දෙන්න බලන්නේ නැහැ. හරි මම මීට වැඩිය ඔය ගැන කතා කරන්නේ නැහැ. මොකද මට කතා කරන්නත් එක දිගට ටිකක් අපහසුවක් තියෙනවා දරුවෝ එකක්. අනිත් එක තමයි ඔයගොල්ලන්ට අර මේක බලන්න තියෙන අපහසුව. ඒක පුළුවන් තරම් මම කතා කරපුවෙන් පුළුවන් වුණොත් අත්‍යවශ්‍ය නොවනේම කියලා තිබ්බොත් අඩු කරලා හරි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කෙටියෙන් බලන්න පුළුවන් එකක් හදලා දාන්න උත්සාහ කරන්නම්. හැම දරුවෙක්ගෙම ඉල්ලන්නේ තේරුමක් නැතුව අධ්‍යාපනය අතාරින්න එපා. මොනවා හරි උදව්වක් වොන්නම් ඇවිල්ලා ඉල්ලන්න නැත්නම් ඔයගොල්ලෝ ඔන්ලයින් උනත් හරියට විස්තර දාලා ඉල්ලන්න දරුවෝ මම උදව් කරන්නම්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක් තියෙනවා නම් දරුවෝ ඒක එවනවා නම් හරි වටිනවා. මොකද මට දරුවව ටක් ගාලා මතක් වෙනවා. හරි ඒ නිසා ඒ ගැන හිතන්න මීට වැඩිය මම මේක ගැන කතා කරන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ වැඩ කරගෙන යන්න මම පිළිවෙලට පන්ති ටික කොහොම කරගෙන යනවා දරුවෝ 2021 තියරි පන්තිය 21 රිවිෂන් පන්තිය 22 තියරි පන්තිය සහ 23 තියරි පන්තිය හරි හැබැයි හැමදාම පන්ති කරන්න බලාපොරොත්තුවකුත් නැහැ හැමදාම ජීවත් වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ එහෙනම් ළමයින්ට කියනවා හොඳට මතක තියාගන්න යම් කාලයක් ඇතුළත සමහර විට මම ටියුෂන් වලින් අයින් වෙන්න පුළුවන් හරි නිසා කරුවන්ගෙන් ඉල්ලන්නේ මේ ඔයගොල්ලන්ට ලැබෙන්න තියෙන ප්‍රයෝජනය ඔයගොල්ලෝ ගන්න මේ පන්ති වලට සම්බන්ධ වෙලා. එහෙම නැතුව වෙන දේවල් කර ඉන්න එපා දරුවෝ. ඒ කියන්නේ මේකට මගේකට සම්බන්ධ වෙලා මං කරන දේවල් වැරදි කියලා පැන ඉන්න කට්ටියක් ඉන්නවා. හිතලා බලන්නකො මොකක්ද ඔගේ තේරුම. ඉතින් වෙන එකකට සම්බන්ධ වෙලා tamunට ගැළපෙන එක ඉගෙන ගන්න ඉවරයි. හැබැයි ඉතින් මට තේරෙන විදිහට ළමයි නන් නෙමෙයි. ඉතින් ඒ නිසා මම ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ. හරි මම ඊට වැඩිය කතා කරන්නේ නැහැ දරුවෝ මේ උතනින් ඕක ඉවර කරනවා. ඔයගලන්ට ඉතින් විශේෂයෙන් මතක් කරන්නේ ආයි පාරක් නිරෝගීමත්ව ජීවත් වෙන්න උත්සාහ කරන්න.